හොඳයි අයිබෝවන් අද අපි නොමිලේ පැවැත්වෙන අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ 2021 ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නයි යන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය මේ වෙනකොට ලබා දීලා තියෙනවා. මම දැන් අද පළවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නිසා මම මේ වැඩසටහන ගැන පොඩි විස්තරයක් විනාඩියක් අරන් පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන වැඩසටහනක්. ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒක සහභාගී වෙන්න ඕනේ මේ විදිහට. ඔයා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් යොමු කරන්න ඕනේ. ඔයාගේ විස්තර ටික යොමු කරලා අදාළ විස්තර ටිකේ නම්බර් එකෙන් ගත්තාට පස්සේ ඔයාව ඇතුළත් කරනවා වෙනම WhatsApp group එකකට. ඒ WhatsApp group එකේ තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර පළ කිරීම සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. මොන හරි මුද්‍රණ දෝෂයක් තිබුණොත් එහෙම නැත්නම් මොන හරි විශේෂ කරුණක් තිබ්බොත් ඒ කරුණු කාරණා අපි ඔක්කොම WhatsApp group එකේ පළ කරනවා. අද මේ පළවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ ප්‍රශ්න පත්‍රයේ අපි යොමු කරලා තියෙනවා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට ප්‍රශ්න පත්‍ර ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම નિયમિત විදිහට අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඉතින් මේ වැඩසටහන 2021 විභාගය අපි දන්නේ කවදා පැවැත්වෙයිද කියලා. දින නියම වුණාට තව කල් යන පාටක් තියෙනවා. එහෙම වෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් කවදා හරි දවසකේ පැවැත්වෙන දවස වෙනකන් සතිපතා බහුවර්ණ 20 භාග ප්‍රශ්න පත්‍රයක් 2021 අයට සාකච්ඡා කරන විදිහට අපි මේ වැඩසටහන දිගටම අරගෙන යනවා. එතකොට 2021 ළමයිට පුළුවනි 2022 පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක වෙනම ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ ගෲප් වලට අපි මේ 2022 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වලට අදාළ වීඩියෝ යොමු කරනවා. ඒ වගේම 2023 ප්‍රශ්න පත්‍රයටත් සහභාගී වෙන්න. ඒතර පේපර්ස් තුනම කරගත්තොත් ඔයා සතියට බහුවර්ණ 75ක් සතියට සාකච්ඡා වෙනවා ඔයාට. ඉතින් හරි වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ නම්බර් එකෙන් අහන්න පුළුවන් වැඩි විස්තර මොනවා හරි වාට දැනගන්න අවශ්‍ය නම් අපි දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට යමු වෙමු. හොඳයි. මුල්ම ප්‍රශ්නේ කොබෝල්ට් ධන 3 ඔක්සිකරණ අවස්ථාව ස්ථායී පවතිනුයේ මින් කුමන බන්ධන කාණ්ඩය හමුවේද කියලා අහනවා. ඒවා දැනගෙන ඉන්න ඕනේ තියරි කොටසක් තියෙනවා. සමහර ඩී ගුණුවේ ඉන්න සමහර මූලද්‍රව්‍ය වල කැටායන සංකීර්ණ හදනකොට සමහර ඔක්සිකරණ අවස්ථා ස්ථායී වෙන්නේ මොන අවස්ථාවේද? සමහර ඔක්සිකරණ අවස්ථා ස්ථායී වෙන්නේ සමහර බන්ධ කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙනකොට විතරයි. දැන් උදාහරණයක් විතර ගත්තොත් කොබෝල්ට් වල සාමාන්‍යයෙන් ස්ථායී ඔක්සිකරණ අංකය ධන 2 සංකීර්ණ හදද්දී. දැන් අපි ගත්තොත් ධන 2 කියන ඔක්සිකරණ අංකයෙන් හැදිච්ච සංකීර්ණයක් විතර කොබෝල්ට් H2O 6 times 2+ මෙහෙම පෙන්නලා දෙන්න පුළුවන්. නමුත් කොබෝල්ට් ධන 3 අයනේ. ඔයා දන්නවා කොබෝල්ටික් අයනේ. මේ කොබෝල්ට් ධන 3 ඔක්සිකරණ අවස්ථාවෙනුත් සංකීර්ණ හැදෙනවා. ඒ සංකීර්ණ ස්ථායී වෙන්නේ ඔයා අහලා ඇති කොබෝල්ට් මොකක්ද? OH නෙමෙයි sorry ඇමෝනියා බන්ධ කාණ්ඩය හමුවේ මේ විදිහට ඉන්නකොට මේ තියෙන්නේ දැන් මෙතන කොබෝල්ට්ගේ ඔක්සිකරණ අංකය ඔයා දන්නවා ධන 3යි කොබෝල්ට්ගේ. කොබෝල්ට් වල තව ඇමින් සංකීර්ණයක් තියෙනවා කොබෝල්ට් NH3 6 times 2+ කියලා. ඔව් ඒක ස්ථායි. නමුත් දැන් කොබෝල්ට් කියන මේ මූලද්‍රව්‍ය සංකීර්ණ හදනකොට ඇමෝනියා කියන බන්ධ කාණ්ඩ හමුවේ වඩාත් ස්ථායි ධන 2 ඔක්සිකරණ අංකය නෙමේ ධන 3 ඔක්සිකරණ අංකය. දැන් කොබෝල්ට් වෙනත් බන්ධ කාණ්ඩ ජලය වගේ වෙනත් බන්ධ කාණ්ඩ හමුවේ කොබෝල්ට් වල ස්ථායිම ඔක්සිකරණ අංකය 2. එතකොට ඔය ධන 3 කියන ඔක්සිකරණ අංකය ස්ථායි වෙන්නේ ඇමෝනියා කියන බන්ධ කාණ්ඩය හමුවේ. ඒක වා දැනගෙන ඉන්න ඕනේ. කොබෝල්ට් ගැන උගන්වද්දී ඩී ගුණවේදී ඔබ ඉගෙනගෙන ඇති දෙවෙනි උත්තරේ 146ක බහුතර ප්‍රමාණයක් මේ උත්තරේ ලකුණු කරලා තිබ්බා. ඔයා දන්නවා ප්‍රශ්න පත්‍රේ නිකුත් කරාට පස්සේ අපි Google Sheet එකක් යොමු කරනවා. ඒ Google Sheet එකට ඔයාගේ answers ටික දාපුවම ඔයාගේ නිවැරදි උත්තර ගන්න ඔයාලට හොයා ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. වැරදිච්ච MCQ මොනවද? ඒ වගේ උත්තර මොනවද කියලා චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ දවසක තමයි මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. එතකොට ඒ උත්තර එහෙම ආවේ ඇයි කියලා සාකච්ඡාවට සහභාගී වුණාම ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේක විභාගයට අහපු නැති පැත්තක් ඉදිරියේ අවුරුදු වල විභාගයට අහන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඩී ගුණුවෙන්ම තමයි යොමු කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ එක්තරා සංයෝගයක්. මම සංයෝගය මේකේ දාන්නම්. COCl2 නෑ Cl ආයේ NH3 5 times NH3
5 times එළියේ NO3 twice. ඔහොම තියෙනවා. දැන් ඔයා දන්නවා මේකේ සංකීර්ණය වෙනම වෙන් කරලා ගත්තොත් කොබෝල්ට් ක්ලෝරින් ක්ලෝරයිඩ් බන්ධ කාණ්ඩයේ තියෙනවා ඇමෝනියා පහක් තියෙනවා නයිට්‍රේට් වල ඍණ එක නිසා ආරෝපණය මෙයා ධන දෙක වෙන්න ඕනේ ආයේ නයිට්‍රේට් අයන දෙකක් වෙනම තියෙනවා හරි දැන් ඉස්සෙල්ලා ලියන්නේ අපි ධන අයනයේ නමනේ IUPAC නාමකරණයේදී දැන් මෙහෙමයි කතාව දැන් ඔතන බන්ධ කාණ්ඩේ ඉන්නවා දෙගොල්ලක් ක්ලෝරයිඩෝ ඇමිනෝ ඇමීන් කියන එක. ඒතර ඇමීන් ඒ අකුරට ප්‍රමුඛතාව දීලා අපි ඉස්සරහට ගන්නවා පෙන්ටා ඇමීන් හරි පෙන්ටා ඇමීන් ක්ලෝරයිඩෝ ක්ලෝරීන් ඊට පස්සේ මධ්‍ය පරමාණුවේ ලෝහ පරමාණුවේ නම ලියනවා කොබෝල්ට් ඒක නිකන් කොබාල්ට් වගේ නෙලියන්නේ හරි ඊට පස්සේ ඔක්සිකරණ අංකය වෙන්නේ කීයද බලන්න ඇමෝනියා වලට ආරෝපණයක් නැහැ ක්ලෝරින් වලට ඍණ එක ආරෝපණය තියෙනවා එතකොට ඍණ එක හැපැත්තට ගියම ධන 3යි කොබෝල්ට් ධන 3 අවස්ථාවේ මේ වෙලාවේ ඉන්නේ හරි අපි ධන අයනයේ නම ලියලා ඉවරයි ඊළඟට ඍණ අයනයේ නම ලියනවා ඍණ අයනයේ නයිට්‍රේට් ඩයිනයිට්‍රේට් කියලා එහෙම ලියන්නේ නැහැ නයිට්‍රේට් කියලා ලියුවා නම් හරි හරි ඒතර නිවැරදි පිළිතුර දෙක මෙතන ඒ අකුරු දෙකක් ආවා කියලා වවල් අකුරු අර IUPAC නාමකරණයේදී වෙනත් තැන්වල කරනවා වගේ එහෙම කපන්න එහෙම යන්නේ නැහැ වවල් අකුරු එකට යදෙනවා කියලා මේ විදියට ලියන්නේ ඔක්කොම අකුරු සිම්පල් වලින් ලියන එක තමයි හොඳ කොටු අරහන ඇතුලේ කැපිටල් රෝමිලක් කම් වලින් මේක දක්වන්න ඕනේ පොඩි හිස් තැනක් තියෙන්න ඕනේ ඔය විදිහට ඉතින් අර නයිට්‍රේට් පහ ඒව දාන්න නැහැ ඒ නාමකරණය IUPAC නාමකරණය නෙමෙයි NO3 1 දැන් නයිට්‍රේට් නැතුව නයිට්‍රයිට් ඇවිල්ලා තිබ්බොත් එහෙම එක නයිට්‍රයිට් කියලා ලියන්නේ නයිට්‍රයිට් හරි ඉස්සර ක්‍රමයක් තිබ්බනේ මේක නයිට්‍රේට් රෝමිලක්කම් 5 මේක නයිට්‍රේට් රෝමිලක්කම් 3 කියලා නම් කරනවා දැන් එහෙම කරන්නේ නැහැ එතකොට මේකයි උත්තරේ 131ක බහුතර උත්තර ප්‍රමාණයක් මේකට ලකුණු කරලා තිබ්බා අනිත් ළමයිගේ උත්තර අනිත් වගේ බෙදිලා ගිහිල්ලා තිබ්බා ඒ කියන්නේ මුළු පන්තියෙන් බහුතරේ හරි උත්තරේ තෝරලා නැහැ හරි උත්තරේ තෝරලා තියෙනවා පන්තියේ ඉන්න පන්තියේ කියන්නේ මේ වැඩසටහනට ඔයා දන්නවා 1000කට හිට් වෙන ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන ප්‍රමාණයම සම්පූර්ණයෙන්ම මේකේ උත්තරේ වැඩි හරියක් දෙනා ලකුණු කරලා තිබුණේ නැහැ. 131ක් වගේ ප්‍රතිශතයක් තමයි ලකුණු කරලා තිබ්බේ. ඒ කියන්නේ මේවා චුට්ටක් බලා ගන්න. හරි? දැන් මම ඔයාලට කියන්න ඕනේ මේ වැඩසටහනට ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක වලින් ළමයි සහභාගී වෙනවා. මේ ළඟපාතයි විතරක් නෙමෙයි. දැන් අපි හලාවත ප්‍රදේශයේ හලාවත මාදම්පෙනේ ඉන්නේ. එතකොට තවත් ඈත නුවර ගාල්ල මාතර ඌව පළාතේ එතකොට සබරගමුවේ උතුරු නැගෙනහිර පවා ළමයි සමහර සුළු පිරිසක් මේකට සහභාගී වෙලා තිබ්බා. මං කියන්නේ අනිත් යාළුවන්ටත් මේක ගැන වැඩසටහන ගැන කියන්න කියලා මේ නොමිලේ පැවැත්වෙන වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයාලට වැඩක් කරගන්නවා වගේම අපිත් වැඩක් කරනවා මෙතනදී. මොකද්ද මේ ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන විදිහ අපි අධ්‍යයනය කරනවා. අවසානයේ මේ ප්‍රශ්න එකතු කරලා අපි වෙනම පොත් පින්චක් ප්‍රකාශනයට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට වැඩසටහන් දෙකක් දෙපැත්තට සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ පහත දී ඇති ඔක්සයිඩ් අතුරින් උදාසීන ඔක්සයිඩ් පමණක් අන්තර්ගත වෙන්නේ තුන්වෙනි එක උත්තරේ කාබන් මොනොක්සයිඩ් NO N2O මේව ඇවිල්ලා උදාසීන ඔක්සයිඩ් කියලා N2O NO සහ කාබන් මොනොක්සයිඩ් උදාසීන ඔක්සයිඩ් කියලා වා ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් සමහර අය අහනවා ජලය උදාසීන ඔක්සයිඩයක් නෙමෙයිද හයිඩ්‍රජන් වල ඔක්සයිඩේ නෙමෙයිද ජලය කියලා ඉවරලා ජලය උභය ප්‍රෝටිකයි කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. උභය ප්‍රෝටික. ඒ කියන්නේ ජලයට පුළුවනි H+ ලබා ගන්නත් H+ ලබා දෙන්න. ඔය ක්‍රියාවලි දෙකම කරන්න පුළුවන්. ඒකයි උභය ප්‍රෝටික කියලා කියන්නේ. එතකොට උදාසීන ඔක්සයිඩයක් කියලා ගන්න සමහරු මෙන්න මේ OF2 කියන එක ගැන අහලා තිබ්බා. ඒක අපි සාමාන්‍යයෙන් සලකන්නේ ෆ්ලුවරින් වල ඔක්සයිඩය කියලා නෙමේ ඔක්සිජන් වල ෆ්ලුවරයිඩය කියලා සලකන්නේ. ඒක එහෙම සම්මතයක් තියෙනවා. ඒක නිසා මේකත් උදාසීන ඔක්සයිඩයක් කියලා පිළිගන්නේ නැහැ. මේ තුන විතරයි පිළිගන්නේ. පිළිතුරු 3 57ක බහුතර ප්‍රජාව මේ උත්තරේ ලකුණු කරලා තිබුණා. ඊළඟට අහනවා ජලීය ද්‍රාවණයකදී සල්ෆර් ඩයොක්සයිඩ් H2S ප්‍රතික්‍රියා කරන ලබා දෙන්නේ මොනවද කියලා ගන්න. හරි සරල ප්‍රතික්‍රියාවක් මේක ඔයා ඉගෙනගෙන තියෙනවා පීගොමේදී H2S ධන SO2 පත් වෙනවා 3ක් සල්ෆර්. එතකොට මෙතනට දාමු අපි 2යි කියලා. එතකොට H2O දෙකක් දැම්මම හරි නේද?
හරිනේ මේක තමයි එතකොට ප්‍රතික්‍රියාව සල්ප අවක්ෂේප වීමක් තමයි මාධ්‍යයේ සිද්ධ වෙන්නේ. ඔය දෙක එකතු වුණාම. එතකොට මේ අයන මුකුත් මේ මාධ්‍යයේ තියෙන්නේ නැහැ. ඉහත කිසිවක් නොවේ 66ක් උත්තරේ වාර්තා කරලා තිබ්බ බොහොම හොඳයි. මේ ප්‍රතික්‍රියා ඉතින් මතක තියෙන්න ඕනේ පීගොනුවේ ජනප්‍රිය ප්‍රතික්‍රියා මම හුඟක් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී පීගොනුවේ තියෙන විවිධ තැන් විශේෂයෙන් විභාගයට අහපු නැති තැන් ටික ස්පර්ශ කරනවා. එතකොට ඔයාලගේ නෝට් එක චුට්ටක් චෙක් කරලා බලන්න ඒවා කොහෙද තියෙන්නේ කොයි විදිහටද තියෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නෙට මම යනවා බේරියම් පිළිබඳව කර තිබෙන ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය අහනවා. ඒ වාතයේ රත් කළ විට නයිට්‍රයිඩය හදනවද? ඔව් බේරියම් දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. බේරියම් විතරක් නෙමෙයි දෙවෙනි කාණ්ඩේ ඔක්කොම කට්ටිය එහෙම රත් කරපුවාම නයිට්‍රයිඩය හදනවා වාතයේ තියෙන නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන එක. හරි. එහි හයිඩ්‍රොක්සයිඩේ ප්‍රබල ලෙස භාෂ්මිකයි. ඔව් දෙවෙනි කාණ්ඩේ උඩින් ඉන්න හයිඩ්‍රොක්සයිඩ් උඩින් ඉන්න මූලද්‍රව්‍ය වල හයිඩ්‍රොක්සයිඩේ තරම් ප්‍රබල භාෂ්මිකතාවක් දැක්වෙන්නේ නැති වුණාට පහලින් ඉන්න මේ බේරියම්ගේ හයිඩ්‍රොක්සයිඩය ඇවිල්ලා ගොඩක් භාෂ්මිකයි ප්‍රබල භාෂ්මිකයි කියලා අපි සලකනවා. මේක හරි. එහි සල්පේටය මෙන්ම සල්ෆයිටයේද ජලයේ බොහෝ දුරට අද්‍රාවය. ඔව් ඒක ඇත්ත. සල්පේටය සල්ෆයිටය දෙකම ජලයේ අද්‍රාවයයි. හැබැයි ඔයා දන්නවා විශේෂ කරුණක් බේරියම් සල්පේට් තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ. බේරියම් සල්ෆයිඩ් BaSO3 කියන එක තනුක අම්ලවල දිය වෙනවා. එකක් නිතර ප්‍රශ්න වලට අහන පොයින්ට් එකක්. එය වාතය තුළ දැවීමෙන් කොළ පැහැති දැල්ලක් ලබා දේ කියලා කියනවා. ඉස්සර අපි බේරියම් වල පාට ඇපල් කොළ පාට කියලා තමයි පහන්සිළු වර්ණයේ පාට ඇපල් කොළ කියලා තමයි හැඳින්නුවේ. ඊට පස්සේ ලා කොළ කියලා කිව්වා. දැන් ගුරුවත් පොත නැත්තම් රිසෝස් බුක් එක බැලුවොත් එහෙම කහවන් කොළ yellowish green කියන කලර් එක දාලා තියෙනවා. ඉතින් ඒ වර්ණ පොඩ්ඩක් ඇහැට හුරු කරගන්න ඕනේ. ඇහැට කෙසේ වෙතත් මතකයේ තියාගන්න ඕනේ වර්ණ මේ පහන්සිළු පරීක්ෂාවේදී. ඉතින් දැන් උදාහරණයක් ගඩොල් රතු කියලා අපි කියපු කැල්සියම් වල පාට තැඹිලි පාට කියලා තියෙනවා දකින්න ඇති. ඒ වගේ පොඩ්ඩක් රිසෝස් බුක් එකක් චුට්ටක් කියවලා බලන්න. නෝට් එකේ රිසෝස් බුක් එකේ පරහක් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් ඔයාලගේ ගුරුවරුන්ගෙන් අහන්න කෝකද හරියට ගන්න ඕනි කියලා. හොඳයි ඊට පස්සේ ඒ වාතය තුළ අපි එතකොට හතරවෙනි උත්තරේ කියුවේ නැහැ. හතරවෙනි වර්ණය කියුවේ නැහැ. ඒ වාතය සමග රත් කළ විට ඔක්සයිඩයක් මෙන්ම සුපර් ඔක්සයිඩයක්ද සාදයි. සුපර් ඔක්සයිඩයක් කියන එකට ඉරක් ගහලා වැරද්දක් දාගන්න. බේරියම්ට සුපර් ඔක්සයිඩ් හැදීමේ හැකියාවක් නැහැ. රත් කරනකොට බේරියම් හදන්නේ ඔක්සයිඩේ පෙරොක්සයිඩේ විතරයි. රත් කරපුවාම. ඒකත් සෙල්සියස් 500 විතර රත් කරන්න ඕනේ බේරියම් වල පෙරොක්සයිඩේ හැදෙන්න. උත්තරේ 4. 61ක් වගේ ඉහළ ප්‍රතිශතයක් S ගුණුවෙන් අහලා තිබිච්ච මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුර ලකුණු කරලා තිබ්බා. එහෙනම් S ගුණුව හොඳට පාඩම් කරලා ඇති ඔයාලා. හරි ඊළඟ ප්‍රශ්නේ ටිකක් ගැටලුවක් වෙලා තිබ්බා. හුඟක් ළමයි වැරදි උත්තරයක් තෝරගෙන තිබ්බා. එහෙනම් ඒක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ. මේක කියනවා ක්ලෝරයිඩ් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට්. මොනවාද? ක්ලෝරයිඩ් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට්. මේ ඔක්කොම අයන එකම මාධ්‍යයක තියෙනවලු. එහෙම නේද කියන්නේ? ජලීය ද්‍රාවණයක මේ අයන අඩංගුවේ මෙම අයන එකක් වෙනම අවක්ෂේප කර ගැනීම සඳහා ප්‍රතිකාරක වශයෙන් භාවිතා කරන්න ඕනේ මේ අණුපිරිවෙල අපෙන් අහනවා. තරු ලකුණෙන් පෙරීම සඳහන් කරලා තියෙනවා කියලා කියනවා. මම තෝරගත් උත්තරේ මෙහෙමයි. මං හිතන්නේ ඉස්සෙල්ලාම මේකට දානවා බේරියම් නයිට්‍රේට්. බේරියම් නයිට්‍රේට් ද්‍රාවණයක් දාපුවාම බේරියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නේ නැහැ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. හරි? ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? OH- එකයි සල්ෆේට් නෑ නේද? අවක්ෂේප වුණානේ. ක්ලෝරයිඩ් එකයි. මේ මිශ්‍රණයට ඊළඟ වතාව එකතු කරනවා මොනවාද? ඔව් ඊළඟට එකතු කරනවා මැග්නීසියම් නයිට්‍රේට්. ඔයා දන්නවා මැග්නීසියම් නයිට්‍රේට් එකතු කරපුවම මැග්නීසියම් ක්ලෝරයිඩ් අවක්ෂේපයක් හදන්නේ නැහැ. නමුත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් හදනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපිට අවක්ෂේපයක් විදිහට වෙන් කරගන්න පුළුවන්. දැන් ඉතුරු වෙන්නේ ක්ලෝරයිඩ් අයන. ඒකට අපිට එකතු කරන්න පුළුවන් AgNO3 සිල නයිට්‍රේට්. එතකොට AgCl අවක්ෂේපය ලැබෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. හරි? ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. ඒක තමයි හොඳම උත්තරේ. ඉතින් සමහර ළමයි ටිකක් වැඩි ප්‍රතිශතයක් ලකුණු කරලා තිබිච්ච උත්තරයක් තමයි ඉස්සෙල්ලා බේරියම් නයිට්‍රේට් දානවා. ලෙඩ් නයිට්‍රේට් දානවා. ඔයාලා දැනගන්න ඕන ළමයි මේකට ලෙඩ් නයිට්‍රේට් දැම්මොත් එහෙම මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. මොකද්ද? ඔව් ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. ඊට අමතරව OH- ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් විදිහට මුලදී අවක්ෂේප වෙනවා. වැඩිපුර ඒ කියන්නේ OH- අයන ගොඩාක් තිබුණොත් මේක දිය වෙලා යනවා. මේ අවක්ෂේපය. හරි? ඒගොල්ලන්ගේ තියෙන උභයගුණී ගති ලක්ෂණ නිසා ඒක වෙන කතාවක් නේ එතකොට.
එතකොට මෙතනදී එහෙම අපිට අපේක්ෂා කරන්න බෑ අවක්ෂේප දෙකම එයි කියලා තමයි හිතන්න පුළුවන්. ඉතින් එක එකක් වෙන වෙනම අවක්ෂේප කිරීමක් එතකොට වෙන්නේ නැහැ. දැන් පැහැදිලි ඇති උත්තරය දෙක වෙන්නේ කොහොමද කියලා. හැබැයි 14ක් වගේ පොඩි දෙනෙක් තමයි මේ උත්තරේ ලකුණු කරලා තිබ්බේ. ඉතින් ඒකෙන්ද චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉනෝගනික් වල විශේෂයෙන් මේ අයන සම්බන්ධයෙන් මේ කටයුතු වලදී. හොඳයි. මම තව එකක් කියන්න ඕන. අපි දැන් මේ බෝඩ් එක ඉක්මනින් මකනවා. ඔයාට මොන හරි දෙයක් ලියා ගන්න හැම තියෙනවා නම් වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා ඊට පස්සේ ඒ ටික ලියාගෙන වීඩියෝ එක ඉස්සරහට යවන්න. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න එක මම එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද දන්නවද? දැන් මේ වීඩියෝ එකේ තියෙන 1080p කියන ක්වොලිටි එකේ බෝඩ් එකේ මම සමහර තැන්වල ගොඩාක් චූටියර ලියනවා. මේ අනුමාපන එහෙම ගැටලු වලදී ගොඩාක් චූටියර මම ලියනවා. ඒවා අර මේ ක්වොලිටි එකම බැලුවොත් තමයි ඕගොල්ලන්ට බෝඩ් එක ලස්සනට පැහැදිලිව පේන්නේ. ඒක නිසා YouTube එකේ තියෙද්දිම බලන්න මේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඒ ක්වොලිටියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ HD ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් එකක් පාවිච්චි කරන්න. හරි. ඉතින් ඊළඟට සාන්ද්‍රණය 0.1 වන සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් 100ක්. මේකෙන් ඝන සෙන්ටිමීටර 100ක් සාන්ද්‍රණය 1 ඝන ඩෙසිමීටරයට මවුල 1 ඝන ඩෙසිමීටරයට මවුල හයිඩ්‍රොක්ලෝරික් HCl අම්ල ද්‍රාවණයකින් කොච්චරකටද? පොඩි ප්‍රමාණයක් 9 ඝන සෙන්ටිමීටර 9 ඝන සෙන්ටිමීටර අතන කලින් 100යි දැන් 9 ඝන සෙන්ටිමීටර මේ දෙක එකට එකතු කරන කතාවක් තමයි කියන්නේ. එකට එකතු කරපුවම මේ ද්‍රාවණය ලැබෙන ද්‍රාවණයේ පරිමාව 109යි ඝන සෙන්ටිමීටර. ඒක තේරෙනවනේ. එතකොට ලැබෙන ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද HCl ද ඉතුරු වෙන්නේ කියලා අපි හොයාගන්න ඕනේ pH අගය හොයන්න නම්. එතකොට දැන් මම මේ ගාන හදාගෙන ආවා. එතකොට මේ විදිහට අපිට යන්න පුළුවන්. මෙතන තියෙන මවුල ගණන් ටික මම හොයා ගන්නවා. 18.1 නම් 100කට කොච්චරද? මවුල ගාන මට ආවා 10 වැඩි කිරීම 10/3යි මවුල. මෙතන මවුල ගාන 18.1 නම් 9කට කොච්චරද? 9 වැඩි කිරීම 10/3යි මවුල කියලා ආවා. ඔයා දන්නවනේ මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව NaOH ධන HCl පත් වෙනවා NaCl ධන ජලය. දැන් මෙතන මෙයාගේ මවුල සංඛ්‍යාව තමයි ඔය 10 වැඩි කිරීම 10/3 මෙයාගේ 10⁻³ ඔය විදිහට යන්නේ. එතකොට දැන් ශේෂ ප්‍රමාණ වෙන්නේ කොහොමද? මෙයා එක වැඩි කිරීම 10/3යි මේගොල්ලෝ හැදෙනවා 9 වැඩි කිරීම 10/3යි 9 වැඩි කිරීම 10/3යි මේවා ලියන්න ඕනේ නැහැ ඉතින් ඈ. එතකොට මම කියන්නේ ඉතුරු වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතුරු වෙන මවුල ගානත් එක වැඩි කිරීම 10/3යි. එතන මෙතන NaOH ද්‍රාවණයක් තමයි ඉතුරු වෙන්නේ සහ ඉතුරු පළ වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. pH අගයට බලපාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වීමනේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානත් මම දන්නවා. මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය හොයනවා. CNaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අර එක වැඩි කිරීම 10/3යි මවුල කියන එක බෙදනවා 109 වැඩි කිරීම 10/3යි ඝන ඩෙසිමීටර්. මේ ඝන ඩෙසිමීටර් මේක ඇවිල්ලා මවුල. මේ සාන්ද්‍රණය එනවා සුළු කරපුවම 9.17 10/3යි මවුල. මේක OH- අයන සාන්ද්‍රණයටත් මාධ්‍ය සමානයි. නේ? එහෙනම් POH හොයමු. POH සමානයි ඍණ ලඝු 10 පාදයට 9.17 වැඩි කිරීම 10/3 මම POH හොයාගත්තා. POH අගය මට ආවේ 2.04. එහෙනම් pH අගය අපි මාධ්‍ය උෂ්ණත්වය 25 වගේ කියලා හිතන්න ඕනේ. මොකද මාධ්‍ය උෂ්ණත්වය වෙනම දීලා නැහැ. එතකොට ඒ කියන්නේ එහෙම දීලා නැහැ කියලා කියන්නේ දැන් අහන්නෙත් රේන්ජ් එකක් නේ. හරි? එතකොට ලොකු පරාසයක එහෙම වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය මත පොඩි pH අගයක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකක 4-5ක් වෙනස් වෙන්නේ නැහැ. ඒකක එකක උපරිම වෙනසකට යටත්ව තමයි මේ වෙනස සිද්ධ වුණොත් වෙන්නේ. ඉතින් උෂ්ණත්වය නොදී අපෙන් රේන්ජ් එකක් අහන්නේ එකයි. හරියට මගේ අහන්නෙත් නැතුව. හොඳයි pH ගන්න නම් 14න් අඩු කරන්න ඕනේ 2.04. 14න් ඔක අඩු කරොත් ආසන්න වශයෙන් කියන්නේ 11.96යි නෙන්නේ. 14න් අඩු කරොත් 12ක් විතර වගේ. එතකොට 12ට චුට්ටක් එහා මෙහා වෙච්ච අගයක් තමයි අපිට ලැබෙන්න ඕනේ. දැන් දීලා තියෙන උත්තර බලපුවාම 11ත් 12ත් තියෙනවා 12ත් 13ක් තියෙනවා.
උත්තරේ 11ත් 12ත් නේද? 11ත් 12ත් අතර කියන උත්තරේ තමයි වඩාත් ගැලවෙන්නේ. හතරවෙනි උත්තරේ 153ක් මේ ගාන මේ විදිහට හදලා උත්තරේ වාර්තා කරලා තිබ්බා. කියන්නේ වැඩිහිටියෝ ළමයි ප්‍රමාණයක් තෝරගෙන තියෙන්නේ මේක. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. මම නම් බෝඩ් එකේ මකලා ඊළඟ ගානට යනවා. වෙලාව ඉතුරු කර ගන්න ඕන නිසා වට අවශ්‍ය නම් මේක වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා ලියා ගන්න. හරි. දැන් අපි ඊළඟට යන්න සූදානම් වෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ. පටන් ගද්දිම කියනවා කැටායන 3ක් අඩංගු ජලීය ද්‍රාවණයක් ගෙන ඊට ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග ඇමෝනියා එක් කළ විට අවක්ෂේපයක් ලැබුණේ. ඒ කියන්නේ බාෂ්මික මාධ්‍යයක් ඇති කරනෝනේ දැන් මේ ඇමෝනියා දාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා ඒ බාෂ්මිකතාව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරනවා. OH- අයන සාන්ද්‍රණය යම් බොහොම පොඩි යකයක පවත්වා ගන්න තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් දාන්නේ. ඔයා මේක කාණ්ඩ විශ්ලේෂණයේදී ඉගෙනගෙන ඇති ඇමෝනියා විතරක් තනියම දාන්න නැතුව ඇමෝනියම් ක්ලෝරයිඩුත් එක්ක දාන්නේ ඇයි කියලා. එය පෙර අඟුරු කුට්ටි පරීක්ෂාවට භාජනය කළ විට ඔය අඟුරු කුට්ටි පරීක්ෂාව කියන එක ළමයි විෂය නිර්දේශයේ තියෙන එකක් නෙමෙයි දැන්. දැන්ට උනත් රිසෝස් බුක් එකේ කොහේ හරි තැනක පෙරලා බැලුවොත් අඟුරු කුට්ටි පරීක්ෂාව හොයා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒක මෙතන දාලා තියෙන්නේ මොකද? මේ වෙන හේතුවක් නිසා නෙමෙයි. එක අවුරුද්දක 2011 ඕක මේ ආව එක්සෑම් 2011 නෙමෙයි ඊට චුට්ටක් කලින් අඟුරු කුට්ටිය පරීක්ෂාව ආවා. මේ විභාගෙට අතපසුවීමකින් ආවා. ඒ වෙලාවේ කිව්වා මේ අතපසුවීමකින් ආවා කියලා කිව්වේ නැහැ යාලා. යාලා කිව්වේ මේ ඒවා දැනන් හිටියට කමන්නේ නැහැ වගේ කතාවක් තමයි කිව්වේ. අපි වුණත් උත්තරයකට සිලබස් එකේ නැති වුණත් අර හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණයක් විදිහට ඇලුමිනියම් ධන 3 අයනේ සිංක් ධන 2 අයනේ හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණයක් විදිහට අඟුරු කුට්ටි පරීක්ෂාව අපි උත්තරයක් විදිහට දුන්නොත් එයාලා පිළිගන්න මට්ටමක තියෙන්නේ. ඒක නිසා මේව චුට්ටක් දැනගෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද මම නිකන් මේකක් දැම්මා. හරි. ඉතින් කැටායන 3ක් අඩංගු ජලීය ද්‍රාවණයක් ගෙන ඒකට ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියා එක් කළ විට අවක්ෂේපයක් ලැබුණා. කාණ්ඩ විශ්ලේෂණයේ දැනුමෙන් අපිට කියන්න පුළුවන් සමහර විට මේ අවක්ෂේප තුන පාටක් දීලත් නැති හින්දා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රොමික් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් අනිත් එක මොකද්ද කවුද ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එහෙම වෙන්න පුළුවන්. එහෙම තව අය වෙන්නත් පුළුවන්. කොහමරි ඔය කට්ටිය තමා වෙන්න ඕනේ. කියන්නේ ඔය ලැබෙන අවක්ෂේපය කියන්නේ කැටායන මිශ්‍රණය ඔහොම ගත්තොත් මේකට දානවා ඇමෝනියම් ක්ලෝරයිඩ් එක්ක ඇමෝනියා ඒ දාපු වෙලාවේ ලැබෙන්නේ මොන හරි හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. එතකොට ALOH ට්‍රයිස් වෙන්න පුළුවන් ඕක. එහෙම නැත්නම් යකඩවල ධන 3 හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕක වෙන්න පුළුවන්. අනිත් එක මම කිව්වේ මොකද්ද? ක්‍රොමික් හයිඩ්‍රොක්සයිඩ්. ඔය කට්ටියනේ. ඔය කට්ටිය නැතුව තව අර කාණ්ඩ විශ්ලේෂණයේදී මුල් කාණ්ඩවල අවක්ෂේප වෙන රිදී වල හයිඩ්‍රොක්සයිඩ් එතනින් ගියාම තව මොනවාද? කොපර් වල හයිඩ්‍රොක්සයිඩ් එහෙම ගන්නත් පුළුවන්. හරිද? කොහොම හරි මේවා වෙන්න බෑ මේවා. කවුද? කාණ්ඩ විශ්ලේෂණයේ 3 වෙනි කාණ්ඩයනේ මේ කතාව කරන්නේ. 4 වෙනි කාණ්ඩේ ඉන්න අය කවුද? සිංක්, කොබෝල්ට්, නිකල්, ඊට පස්සේ මැංගනස් මේවා කොහොමත් වෙන්න බෑ. මොකද මේවා මෙතන තිබුණොත් මේවා එකතු කරනකොට අවක්ෂේප වෙන්නේ නැහැ. කාණ්ඩ විශ්ලේෂණයේ දැනුම. හරි? ඒක නේ 4 වෙනි කාණ්ඩයට ගිහිල්ලා මේවා 3 වෙනි කාණ්ඩයට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අඟුරු කුට්ටිය පරීක්ෂාවට භාජනය කරපුවාම මේ අවක්ෂේපේ නිල් පාටක් ඇති වුණා. එහෙනම් අපි සැකනෑර ගන්නවා අඟුරු කුට්ටි පරීක්ෂාවට භාජනය කරපුවාම නිල් තෙනාට නිල් පාටක් ඇති වෙනවා නම් මෙතන තිබුණේ කවුද? ඇලුමිනියම් 3+. මේවා නෙමෙයි කියලා අපි තීරණය කරනවා. එහෙනම් ඇලුමිනියම් ඉන්නවා කියලා අපිට දැන් ෂුවර්. පෙරණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් එකතු කිරීමේදී කියන්නේ මේකේ පෙරණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් එකතු කරපුවාම මොකද වෙනවා කියලා කියන්නේ සුදු පෙහ අවක්ෂේපයක් ලැබුණේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ දිය වෙලා යනවා. එතකොට මෙතන අවක්ෂේපයක් හම්බ වෙනවා. සුදු පාට අවක්ෂේපයක්. අපි දන්නේ නැහැ කවුද කියලා. මේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ ඒක මේ දිය වෙලා යනවා කියන එක දිය වේ කියලා තියෙනවා. ඒකෙන් අපි දන්නවා උභයගුණී මූලද්‍රව්‍යයක උභයගුණී ලෝහයක හයිඩ්‍රොක්සයිඩයක් තමයි ඔය අවක්ෂේප විතර ලැබිලා තියෙන්නේ. NaOH දාපු වෙලාව ඒක දිය වෙලා යන්නේ නැති කියලා. සමහර විට මෙතනින් පස්සේ ඉන්න එක්කෙනෙක් ඔක සිංක් වෙන්න පුළුවන් කියලා මට නිකන් හිතෙනවා. ක්‍රෝමියම් වෙන්න බෑ. සුභාක්ෂේපයක්නේ. ඒකට සිංක් වෙන්න පුළුවන්. ඇලුමිනියම් කතාව මෙතනින් ඉවරනේ දැන්. එහෙනම් මේක බොහෝ විට මේ සිංක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට ලැබෙන අවක්ෂේපය මම
මෙහෙම ලියා ගන්නවා. සමහර විට ඒක මේ සුදු අවක්ෂේපයේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. දිය වෙලා අර සෝඩියම් සින්කේට් බවට NaZnO2 එහෙම නැත්නම් එහෙම ලියනවා Na2ZnOH 4 times කොහොම වුණාද දන්නේ. කොහොම AQ මේවා දිය වෙනවා AQ. කොහොම වෙලා යන්නේ නැති කියලා මං හිතනවා. සින්ක් ඇති කියලා මම නිකන් හිතනවා. ඊට පස්සේ අවසානයේ මොකද්ද කරන්නේ? හිදී ලද පෙරණයට ඇමෝනියම් කාබනේට් එකතු කරනවා. මෙතන මේ ලැබෙන පෙරණයට ඇමෝනියම් කාබනේට් NH4 twice CO3 මේක එකතු කරපුවාම සුදු අවක්ෂේපයක් හම් වෙන කතාවක් එතනක් තියෙනවා. සුදු අවක්ෂේපයක් ලැබුණේ ඒක පහන් සිරු පරීක්ෂාවට ෆ්ලේම් ටෙස්ට් එකට භාජනය කරපුවාම මොකද වෙන්නේ? කොළ පැහැති දැල්ලා කොළ පාට දැල්ලා. ඒ කියන්නේ අපිට දැන් තහවුරුයි මේ බේරියම් කියලා. හරිනේ. එතකොට මෙතනදී බේරියම් කාබනේට් තමයි ලැබෙන්නේ. හරිනේ. එතකොට සිංක් සහ බේරියම් හරි ෂුවර් ඇලුමිනියමුත් හරි මේක සිංක් වෙන්නේ නැති කියලා හිතන උත්තර දිහා ඇහැගෙනිච්චාම අපිට පේනවා දෙවෙනි උත්තරය තමයි වඩාත් සාර්ථකව ගන්න පුළුවන් වෙන්නේ බේරියම් 2+ සිංක් 2+ ඇලුමිනියම් 3+. අර තුන්වෙනි එක ගන්න බෑ රිදී ගත්තොත් මෙතන මේ අඟුරු කුට්ටි පරීක්ෂාවකට උත්තර දෙනෙක් හරි අඟුරු කුට්ටි පරීක්ෂාවට ඇලුමිනියම් ඉන්නවා රිදී මෙතන නැත්නම් මොකක්ද දන්නවද වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම එහෙම දිය වෙලා යන්නේ නැහැ. ඒතර පොප ලැබෙන්නත් බෑ වර්ණවත් අවක්ෂේප ලැබෙනවා. හරි ඔක තමයි උත්තරේ. ඉතින් වඩා සාර්ථක උත්තරේ දෙවෙනි එක 148ක් බහුතර ප්‍රජාව මේකට ලකුණු කරලා තියෙනවා. හොඳයි අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ ඈ. හොඳයි ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ කියනවා ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ පිළියෙල කිරීමේදී වියලි ඊතර මාධ්‍යයක් යොදා ගන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා අහනවා. දැන් වියලි ඊතර මොකක්ද ඊතර කියලා කියන්නේ? මෙන්න මම ඊතරයක ව්‍යුහය අඳිනවා CH3O CH3. ඔයා දන්නවා ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ පිළියෙල කරද්දී අපි ගමුකෝ R නෑ CH3 CH2 Cl කොහොමද මේකට අපි දානවා වියලි ඊතර වල දිය කරපු මැග්නීසියම් පවුඩර්. වියලි ඊතර මාධ්‍ය දාන්නේ වතුර පෙන්නන්නේවත් නැහැ. එහෙම දාපුවම මෙතන වෙන්නේ මොකද්ද? Ca3 CH2 මේ කාබන් සහ මම දිගහැරලා අඳින්න කාබන් සහ මෙන්න මේ ක්ලෝරින් අතරට මැග්නීසියම් රිංගගෙන ඔන්න ඔය විදිහේ ප්‍රතිකාරකයක් හැදෙනවා. මේ ප්‍රතිකාරකයේ මේ මැග්නීසියම් පරමාණුව වට තියෙන මේ අධික ධන ආරෝපණය උදාසීන කරන්න මෙන්න මේ ඊතර සමත් වෙනවා. ඊතර වලට පුළුවනි මෙන්න මේක ස්ථායීකරණය කරන්න. මේවා ගුරුවත් පොතේ කියලා නැහැ. නමුත් මෙහෙම කතාවක් තියෙනවා මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ස්ථායීකරණය කරන්න. දැන් අපිට ඊතර නැතුව වෙන මොනවා හරි ද්‍රාවකයක් නිර්ද්‍රවීය ද්‍රාවකයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් යෝජනා කරන්න පුළුවන්. බෑ. ඊතරම ඕනේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හදද්දී මේක ස්ථායී වෙන්නේ ඊතර මාධ්‍යයකදී විතරයි. ඒක ඊතර වල මේක සර යුගල් වලින් කරන එක්තරා ක්‍රියාවලියක්. ඊතර ඊට වාෂ්පශීලී ඔව්. ඉතින් වාෂ්පශීලී පෙට්‍රල් උනත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඊතර තුල මැග්නීසියම් හොඳින් දිය වෙනවා ඒකත් හරියි. නමුත් වියලි ඊතර ප්‍රෝටෝන රහිත ද්‍රාවකයක් නිසා ප්‍රෝටෝන නැහැ වියලි ඊතර වල. ඒකත් උත්තරයක්. ඇල්කිල් හේලයිඩ් වියලි ඊතර තුල දිය නොවන නිසා නෑ. ඇල්කිල් හේලයිඩ් වියලි ඊතර වල දිය වෙනවා. නිර්ද්‍රව්‍ය වගේ ඒවා එකට දිය වෙනවනේ. ඊතර අණු අතර H බන්ධන ඊතර අණු අතර H බන්ධන නැහැ. H බන්ධන ඇති කර ගැනීමට ඉඩක් නැහැ. වඩාත් හොඳම උත්තරේ මං හිතන විදිහට තුන්වෙනි එක වියලි ඊතර ප්‍රෝටෝන රහිත ද්‍රාවකයක් නිසා කියලා උත්තරේ දුන්නා. හරි. මොකද ප්‍රෝටෝන තිබුණා නම් ඒ කියන්නේ H+ ලැබෙන විදිහක් තිබුණා නම් මේකට මොකද වෙන්නේ? මෙන්න මේක ඇල්කේන බවට පත් වෙලා යනවා CH3 CH3 බවට පත් වෙනවා මෙතන. ඔය එක දන්නවා. ඉතින් එක අරමුණක් තමයි ප්‍රෝටෝන රහිත මාධ්‍යයක් ලබා දීම. අනිත් එක තමයි ඊතර මගින් සුවිශේෂී කාර්යභාරයක් මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ස්ථායීකරණයට සිද්ධ කරන ඕනනම් රතු පෑනේ ලියා ගන්න ඔය සයිඩ් එකෙන් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ස්ථායීකරණය ඊතර වල ප්‍රධානම කාර්යයක් කියලා. ඒක වෙන නිර්ද්‍රවීය ද්‍රාවකයකට කරන්න බෑ. ඊතර වලට තමයි කරන්න පුළුවන්. හරි. දීලා තියෙන උත්තර වලින් තුන්වෙනි එක තමයි හොඳම උත්තරය කියලා ඉතින් ගන්න වෙන්නේ. හොඳයි. මම මේ ටික ඊට පස්සේ 10 පීනෝල්හි සම්ප්‍රයුක්ත ව්‍යුහයක් වන්නේ කියලා අහනවා.
ඇස්වහම් පීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් වෙන්න ඕනේ. මට මතක ඇති 2018 එක්සෑම් එකේ ඇවිල්ලා තිබ්බා ඇනිලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නොවන්නේ කියලා. දැන් මම මේ අඳින්නේ පීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ. නෑ මේ අඳින්නේ ඒවා. ඔය අඳලා ඉවර කරේ අපි පීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඔයාලට පේනවා ඔය දෙවෙනි එක පීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයක් වෙන්න බෑ. එක තැනකට ප්ලස් එකක් කියනවා නම් තව තැනකට මයිනස් එකක් යන්න ඕනේ. අනිත් ඒ ඔක්කොම මේ අඳපු සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් මොකක් හරි එකක් වෙනවා නේ. එතකොට උත්තරේ 10 82ක් වගේ ඉහළ ප්‍රතිශතයක් කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරේ ලකුණු කරලා තිබ්බා. හරි. ඊළඟට ඔය 11 වෙනි ප්‍රශ්නේත් ළමයි ටිකක් වරද්දගෙන තිබිච්ච ප්‍රශ්නයක් විදිහට මම දැක්කා. හොඳයි. අපි ඊළඟට යන්න සූදානම් වෙන්නේ 11 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේදී ප්‍රශ්න කියවන්නේ නැති A ධන B පත් වෙනවා C කියලා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. A ධන B පත් වෙනවා C කියලා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. Aට සාපේක්ෂව ප්‍රතික්‍රියාව පළමු පෙළ, Aට සාපේක්ෂව පළමු පෙළ, Bට සාපේක්ෂව ශුන්‍ය පෙළ. ඔන්න දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව මගින් B සාන්ද්‍රණය, එහි ආරම්භක සාන්ද්‍රණයෙන් අර්ධයක් වීමට ගතවන කාලය තමයි අපෙන් අහන්නේ. B සාන්ද්‍රණය තිබිච්චාගෙන් අර්ධයක් වෙන්නේ. කියන්නේ කළු පාට පෑන. හරි. දැන් මෙයාගේ අපි හිතමුකෝ 1 ගන්න ඩෙසිමීටරයට මවුල කියලා තිබුණේ කියලා සාන්ද්‍රණය. දැන් මෙයාගෙත් 1 ගන්න ඩෙසිමීටරයට මවුල කියලා හිතමුකෝ. දැන් මෙතන 1ට 1 ස්ටොයිකියෝමීටර්. ඒක අපිට දීලා තියෙනවා. වේග සමීකරණය ඕකට ලියලා බැලුවොත් R සමානයි K වතාවක් A වල එකේ බලය. උච්චරණේ B එන්නේ නැහැ වේග සමීකරණයට. ඒ අනුව මේ ප්‍රතික්‍රියාව Aට සාපේක්ෂව සමස්ත පෙළ 1 පෙළ 1යි. පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය, ඒ කියන්නේ සාන්ද්‍රණය අර්ධයක් වෙන්න ගතවන කාලය, තිබ්බ ප්‍රමාණයෙන් භාගයක් වෙන්න ගතවන කාලය අපි හිතමු 50යි කියලා. ඝන සෙන්ටිමීටර 50යි. මේ තප්පර 50යි. ඒක වෙනස් වෙන්නේ නැහැ ආරම්භක සාන්ද්‍රණය මත. ඒ කියන්නේ මෙතන 1යි නැතුව අපි හිතමුකෝ අපි තිබ්බා කියලා 8යි ඝන ඩෙසිමීටරයට මවුල. 8යි ඝන ඩෙසිමීටරයට මවුල තිබ්බොත් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය ඒක 4යි ඝන ඩෙසිමීටරයට මවුල දක්වා අඩු වෙන්න ගතවන කාලය තප්පර 50ම තමයි ආයේ. හරි? ඒක ආරම්භක සාන්ද්‍රණය ස්වායත්තයි. හැබැයි දැන් මෙහෙමනේ මෙයාට සහ මෙයා අතර ස්ටොයිකියෝමිතික අනුපාතය 1ට 1 නිසා මෙයා වැය වෙන යම් ශීඝ්‍රතාවයකින් මෙයත් වැය වෙනවා. කියන්නේ තප්පරයට ඝන ඩෙසිමීටර මවුල දැන් මෙතන අපි ගත්තොත් එහෙම ටිකක් ලේසි වෙන්න මේ වැඩේට තප්පර 10ක් යනවා කියලා හිතමුකෝ. මෙයාගේ අර්ධායු කාලේ තප්පර 10යි කියලා හිතමුකෝ. එතකොට ශීඝ්‍රතාව කීයද මෙතනදී? 0.5 දක්වා එකේ ඉඳලා 0.5 දක්වා ඉදි සාමාන්‍ය ශීඝ්‍රතාව 0.1 ඍණ 0.5 බෙදීම 10යි. ඒ කියන්නේ 0.05යි. මේකනේ මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. ඕක තමයි ශීඝ්‍රතාව. දැන් ඒ ශීඝ්‍රතාවයෙන්ම තමයි මෙයා අඩු වෙන්නේ. එතකොට මෙයා අඩු වේගන යනකොට 1ට 1 හින්දා ස්ටොයිකියෝමිතික අනුපාතේ තප්පර 10ක් ගිය තැන අර්ධායු කාලේ තප්පර 10යි නම් මෙයත් එනවා 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. හරි? දැන් වැඩේ තියෙන්නේ මේක 1යි ඝන ඩෙසිමීටරයට මවුල නැතුව අපි හිතමු 6යි ඝන ඩෙසිමීටරයට මවුල තිබ්බා කියලා.
දැන් එතකොට මෙයා අඩු වෙනවා තප්පර 10ක් ඇතුළත මේ සාන්ද්‍රණය. එකේ ඉඳලා 0.5ට. තප්පර 10ක් ඇතුළත. මෙයා අඩු වෙන්නේ, මෙයා වැය වෙන්නේ, ඒ කියන්නේ B වැය වෙන්නේ මේ ශීඝ්‍රතාවයෙන්මනේ. මේ ශීඝ්‍රතාව වෙනස් වෙන්න බෑනේ. ඒතර අපි ගත්තොත් එහෙම 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට හරි වැඩි කිරීම. දැන් ඒ කියන්නේ මේ තියෙන ශීඝ්‍රතාව, අපි ශීඝ්‍රතාව වැඩි කරනවා කාලය ඇවිල්ලා තප්පර 10යි. 10යි තප්පර. එතකොට තප්පරයට තප්පර කැපිලා ගිහිල්ලා අපිට එනවා 0.5යි මවුල ඝන ඩෙසිමීටර. එතකොට ළමයි 6න් පටන් ගත්තොත් මෙතන තප්පර 10ක් ගිය තැන අලුත් සාන්ද්‍රණය වෙන්නේ 6න් 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල අඩු වුනහම 5.5යි ඝන ඩෙසිමීටරයට මවුල. ඔන්න ඕක තේරුම් ගන්න ඕන. ඝන ඩෙසිමීටරයට මවුල 5.5යි. හරි මේ වෙලාවේ. ඒ කියන්නේ භාගයේ 6 දැන් අතන නම් 1.5ක් වුණා. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 1 නම් ඒක 0.5ක් වෙන්න මේ තප්පර 10ම යනවා. දැන් මේ තියෙන තත්ත්වය හැටියට B ගේ ආරම්භක සාන්ද්‍රණය බැරි වෙලාවක්වත් 6 වගේ අගයක් වුණොත් මේක 1 වුණොත් එහෙම ඔයාලට තේරෙන්න ඕනේ මෙයාගේ පැවති සාන්ද්‍රණය අර්ධයක් වෙන්න ගත වෙන කාලය මෙයාගේ වගේ 10 නෙමෙයි. අන්න එක තේරුම් ගන්න ඕනේ. හරි? මේක ඇත්තටම දැන් මේ ශීඝ්‍රතාව එන්නේ වෙනස් වෙනවා. අපි වෙනම සමීකරණයකට දාලා හොයා ගන්න ඕනේ හරියටම 6යි ඝන ඩෙසිමීටරයට මවුල 3යි ඝන ඩෙසිමීටරයට මවුල දක්වා අඩු වෙන්න ගත වෙන කාලය හොයා ගන්නත් පුළුවන් ඕන. අරත් මං කියන්නේ මෙයාගේ B ගේ ආරම්භක සාන්ද්‍රණය වෙනස් වෙනකොට B ගේ ඒ සාන්ද්‍රණය අර්ධයක් වෙන්න ගත වෙන කාලය වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ අර්ධ ආයු කාලය 10 වුණාට ඊට සාපේක්ෂව B ගේ ආරම්භක සාන්ද්‍රණය ඉන්නඩක් වෙන්න ගත වෙන කාලයට B ගේ ආරම්භක සාන්ද්‍රණය කීයද මුලින් කියන එක වැදගත් වෙනවා. එතකොට මේ උත්තරයක තිබුණොත් එහෙම B වල ආරම්භක සාන්ද්‍රණය මත රඳා නොපවතී කියලා ඒක වැරදි. මම කියන්නේ මේක A ගේ ආරම්භක සාන්ද්‍රණය මතත් රඳා පවතිනවා. B ගේ ආරම්භක සාන්ද්‍රණය මතත් රඳා පවතිනවා. B ගේ සාන්ද්‍රණය අඩක් වෙන්න ගත වෙන කාලය. වරද්ද ගන්න එපා, පටල ගන්න එපා. දැන් ඕක 8 වුණොත් එහෙම සාන්ද්‍රණය 8 වුණොත් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය A ගේ 8 4 වෙන්න ගත වෙන කාලේ 10යි තප්පරනේ. තප්පර 10යි. එතකොට ශීඝ්‍රතාව කීයද මෙතන? ශීඝ්‍රතාව වෙන්නේ 8-4 බෙදීම තප්පර 10යි. කීයද 8-4 කියන්නේ? මේ 4 බෙදීම 10යි. එතකොට ශීඝ්‍රතාව 0.4යි. 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. මේක නෙමෙයි එතකොට. 0.4. එතකොට ඒ ශීඝ්‍රතාවයෙන් තමයි B වැය වෙන්නේ. එකට එක හින්දා මෙතන. වාට තේරුම් ගන්න ඕන උතරදී ඒගේ ආරම්භක සාන්ද්‍රණය කීයද B ගේ ආරම්භක සාන්ද්‍රණය කීයද ඔය දෙකම මත B හිටපු ගාන ඒකෙන් භාගයක් වෙන්න ගත වෙන කාලය තීරණය කරනවා. එතකොට උත්තරේ වෙන්න ඕන උතන 17ක් වගේ පොඩි දෙනෙක් ලකුණු කරලා තිබ්බේ තුන්වෙනි එක. එය A හා B යන දෙකෙහිම ආරම්භක සාන්ද්‍රණය මත රඳා පවතී. ඒගේ සාන්ද්‍රණය මතත් රඳා පවතිනවා. B ගේ සාන්ද්‍රණය මතත් රඳා පවතිනවා. දැන් අර පොඩ්ඩක් එහෙම පටන් අරගෙන ඔක කියලා දුන්නේ. ආයෙ පාරක් පොඩ්ඩක් බලන්න තීරුනේ නැත්තම් මැසේජ් එකක් දාන්න පුළුවන්, කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ටිකක් ට්‍රිකි ප්‍රශ්නයක්. ඔයාලා හුඟ දෙනෙක් වරද්දගෙන හිටියා. වැඩි දෙනෙක්ගේ ජනප්‍රිය උත්තරේ උනේ 132ක් ලකුණු කරලා තිබ්බේ දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි වර්ණයට ලකුණු කරලා තිබ්බේ. හරි. දැන් අපි යනවා ඊළඟට ඊටාම ලේසි ප්‍රශ්නයක්. HA නම් දුර්වල අම්ලයක විගරණ නියතය 4/10-9යි නම් ඝන ඩෙසිමීටරයට මවුල සාන්ද්‍රණය 0.1ක් වෙද්දි pH අගය කීයද කියලා අහනවා. ඉතින් ඕක හදන දිග ක්‍රමය තමයි HA කියලා අම්ලයක් තියෙනවා. ගම් මෙහෙම HA කියලා අම්ලයක් තියෙනවා. HAQ එයා කැඩෙනවා H+AQ ධන A-AQ ආරම්භක සාන්ද්‍රණය උනේ 0.1 සමතුලිත සාන්ද්‍රණය 0.1 ඍණ x කියලා ගමු. මෙයා x K ප්‍රකාශනය දානවා H+AQ සාන්ද්‍රණය A-AQ සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය අපි ගන්නවා මේ ඇවිල්ලා x
ඒ සාන්ද්‍රණය 0.1 ඍණ x තමයි Ka. නමුත් අපි උපකල්පනය කරනවා මේ x ඉතා කුඩායි කියලා 0.1ට සාපේක්ෂව. එතකොට Ka සමානයි x වර්ග බෙදීම 0.1 වෙන විදිහකට කියනවා නම් x කියන එක සමානයි Ka වැඩි කිරීම 0.1 මුළු එකේ වර්ගමූලය. ඒ කියන්නේ Ka ඇවිල්ලා හදාගත්තා Ka ඇවිල්ලා 4 වැඩි කිරීම 10 ඍණ 9යි. වැඩි කරනවා 0.1 ඒකේ වර්ගමූලය ගන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා 2 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල ඝන ඩෙසිමීටරයට x කියලා කියන්නේ මොකද්ද? h+ අයන සාන්ද්‍රණය නේ. x කියලා කියන්නේ h+ අයන සාන්ද්‍රණය. එහෙනම් මෙහෙන් මම ගන්නම් pH සමානයි ඍණ ලඝු 10 පාදයට මෙන්න මේක 2 වැඩි කිරීම 10 ඍණ 5 pH අගය මට ආවා 4.7ක් ආසන්නම. ඒතර උත්තරේ වෙන්නේ 4.7. බොහොම ලේසි. ඕවා මුකුත් කරන්නේ නැතුව අර ඔස්වල්ගේ තමුකකරන නියමයෙන් ලබා ගන්න කෙටි සමීකරණය පාවිච්චි කරලා හැදුවා නම් MCQ එක ඒත් ප්‍රශ්නයක් නෑ. හොඳද? හරි. ඊට පස්සේ උත්තරේ 2 153ක් මේ උත්තරේ ලකුණු කරලා තිබ්බා. අපි ඊළඟට යනවා 13 වෙනි ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නේ කියනවා P gaseous ධන QAQ පත් වෙනවා R gaseous යන සමතුලිතයේ සලකන්න. දැන් මේක සමතුලිතයක්. හරිද? මෙම සමතුලිත පද්ධතියේ උත්ප්‍රේරකයක් එකතු කළ විට මොකක් සිද්ධ වෙනවද කියලා අහනවා. උත්ප්‍රේරකයක් එකතු කරපුවාම වෙන්නේ මේකයි. දැන් සමතුලිතයකනේ තියෙන්නේ. එකපාරටම ඉදිරි ප්‍රතික්‍රියාවත් ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරිද? ඵලදාව වැඩි අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ R වැඩි වෙන්නෙත් නැහැ. R ගේ සාන්ද්‍රණය තිබුණට වඩා වැඩි වෙන්නෙත් නැහැ. P ගේ සාන්ද්‍රණයවත් Q ගේ සාන්ද්‍රණයවත් තිබුණට වඩා වැඩි වෙන්නෙත් නැහැ. ඒ සාන්ද්‍රණ තිබිච්ච අගයම තමයි. මොකද ඵලදාව වෙනස් වෙන්නේ නැහැ උත්ප්‍රේරකයකින්. එතකොට වෙන්නේ කලින් ප්‍රතික්‍රියාව යම් ශීඝ්‍රතාවයකින් දෙපැත්තට සිද්ධ වෙවි තිබ්බනම් ඒක දැන් වේගෙන් සිද්ධ වෙන්න ගන්නවා. ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ වෙන්න ගන්නවා. ඒකට හේතුව සක්‍රීයන ශක්තිය අඩු මාවතක් ඔස්සේ මේ නව ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට P ගෙවත් Q ගෙවත් R ගෙවත් සාන්ද්‍රණ නැත්නම් ප්‍රතිඵල හෝ ප්‍රතික්‍රියක ප්‍රමාණ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. ඔක තමයි උත්ප්‍රේරකයක් එකතු කරපුවාම වෙන්නේ. අපි ප්‍රකාශ වලට යමු. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය සහ එන්තැල්පිය ඒවා අඩු වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු නව සක්‍රීයන ශක්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් එන්තැල්පිය ප්‍රතික්‍රියාවේ තියෙන එන්තැල්පි පර්යාසය වෙනස් කරන්න නම් උත්ප්‍රේරකයකට හම්බ වෙන්නේ නැහැ. සමතුලිත P සහ Q සාන්ද්‍රණ අඩු කරයි. සමතුලිත P සහ Q සාන්ද්‍රණ අඩු කරයි. නෑ එවන්නක් වෙන්නේ. R සාන්ද්‍රණය වැඩි කරයි. එවන්නක් වෙන්නේත් නෑ මං කලින් කිව්වා. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරමින් R සාන්ද්‍රණය වැඩි කරයි. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරමින් R සාන්ද්‍රණය වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරයි කියලා අපිට පිළිගන්න පුළුවන්. මොකද අලුත් සක්‍රීයන ශක්ති බාධාවක් දැන් ප්‍රතික්‍රියාවට ලැබෙන්නේ. 5 ආපසු ප්‍රතික්‍රියාවේ වේගයෙන් මෙන්ම ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයද වැඩි කරයි. 63ක් පස්වෙනි ප්‍රශ්නෙනි වර්ණයට ලකුණු කරලා තිබ්බ උත්තරේ හරි. ඒක තමයි උත්තරේ. පස්වෙනි එක තමයි මේකට උත්තරේ. අතපසු වීමකින් 14 වෙනි එකට ආයෙ වැටලා තියෙන කලින් දාගත්තු ප්‍රශ්නයක් තමයි පස්වෙනි එක තමයි ඒකටත් උත්තරේ. හරි. දැන් අපි යනවා ගණනය කිරීමක් තියෙන පොඩි ඉනෝගනික් දැනුමත් එක්ක පොඩි ගණනය කිරීමක් 15 වෙනි ප්‍රශ්නය. ඒක කියනවා මෙන්න මෙහෙම පටන් ගන්නවා. එක්තරා ඝන ලවණ මිශ්‍රණයක 0.853 ග්‍රෑම් per ස්කන්ධයක් සෝඩියම් ක්ලෝරයිඩ් Na2SO4 සහ Na2SO3 පමණක් අන්තර්ගතව තියෙනවා. මේ තුන විතරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. ඒ සාම්පල් එකේ ස්කන්ධය වෙන්නේ අපි රූප සරහනක් අඳිමුද පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් විභාග වෙලාවේ මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නැතුව ප්‍රශ්නයක් ලොක් වෙලා තියෙන වෙලාවක මේ වගේ ප්‍රශ්නක අඳින්න කඩදාසියක ඔය දත්ත ටික ලකුණු කරගනිමින් රූපයක්. ඒතර මනස පැහැදිලිව දකින්න ප්‍රශ්න. හරි? දැන් ප්‍රශ්න පුහුණු වෙන කාලේ ඒක කරන්න. අපි දන්නේ ඔයාලගේ එක්සෑම් එක කවද තියෙයිද කියලා. දැන් ප්‍රශ්න කරන්න ඕගොල්ලෝ මේ වෙනකොට යොමු වෙන්න ඕනේ. එතකොට මේ විදිහට කරන්න. දැන් මේ තියෙන්නේ ආරම්භක මිශ්‍රණය. ඕනම රූපයක් හඳිනවා. මේකේ ස්කන්ධය 0.853 ග්‍රෑම්. මේකේ තියෙනවා NaCl ධන sodium sulfate Na2SO4 ධන sodium sulfite Na2SO3 මේ තුන විතරයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මේක අරගෙන දිය කරලා දානවා ජලය. එහෙම කියනව නේද ප්‍රශ්නේ? මේ ජලය ඝන සෙන්ටිමීටර 50ක පරිමාවක. මේක දිය කරන්න ඕන තරම් සෑහෙන තරම් පරිමාවක 50ක දිය කරනවා. ඒකට වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් එක. බේරියම් ක්ලෝරයිඩ් කොතනද?
සල්ෆේටයක් හෝ සල්ෆයිඩයක් එතන මේ ඉනෝගනික් ගණන් වල හුඟක් අවස්ථාවල දැන් මෙතන අවක්ෂේපයක් ලැබෙන කතාවක් කියනවා. මොකද්ද මේ අවක්ෂේපය? බේරියම් සල්ෆේට්. ඔයා දන්නවා බේරියම් සල්ෆේට් අවක්ෂේපය තමයි ලැබෙන්නේ 0.45 ග්‍රෑම්. ඊට පස්සේ HNO ආනේ වැරදුනා. බේරියම් සල්ෆේට් විතරක් නෙමෙයි මෙතන එන්නේ. බේරියම් සල්ෆයිඩුත් අවක්ෂේප වෙනවා. ඇයි? මෙතන සල්ෆේට් අයනේ, සල්ෆේට් අයනේ, සල්ෆයිඩ් අයනේ දෙකම තියෙනවා. ඒතර බේරියම් ක්ලෝරයිඩ් දාපුවම මේ සල්ෆේටෙත් අවක්ෂේප වෙනවා. සෝඩියම් සල්ෆයිඩ් ඒකත් අවක්ෂේප වෙනවා. බේරියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆයිඩ් බව. දැන් අවක්ෂේප දෙකක් තියෙනවා. මේකට HNO3 දාපුවම සිද්ධ වෙන දේ තමයි මේකේ බේරියම් සල්ෆේට් කොටස විතරක් ඉතුරු වෙලා, බේරියම් සල්ෆේට් කොටස විතරක් ඉතුරු වෙලා බේරියම් සල්ෆයිඩ් ටික දිය වෙනවා. එතකොට මෙතන අලුත් ස්කන්ධය 0.2 ග්‍රෑම් කියලා තියෙනවා. ඒ ඔය විදිහට තමයි ගාන හදන්න පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලම මම මොකද කරන්නේ? මේ ලැබිච්ච බේරියම් සල්ෆේට් මම දන්නවා ස්කන්ධය. බේරියම් සල්ෆේට් මවුල ගාන හොයාගන්න. මේක සමානයි කෙලින්ම සෝඩියම් සල්ෆේට් මවුල ගන්න. මොකද සල්ෆේට් මවුල ගණන් උතනදී සමාන වෙන හින්දා. මම ඒ ගාන හොයා ගන්නවා 0.233 වෙදීම මෞලික ස්කන්ධයේ බේරියම් සල්ෆේට් වල 233යි සමානයි මට එනවා 0.01 මවුල කියලා මේ අවක්ෂේපයේ ප්‍රමාණය. ඊට පස්සේ මම උතරම හොයනවා ස්කන්ධය M සෝඩියම් සල්ෆේට් 0.01 මවුල වැඩි කරනවා සෝඩියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය 142යි 142 ග්‍රෑම් මවුලයට සුළු කළාම මට උත්තරය එනවා 0.142 ග්‍රෑම්. හරි. දැන් මම හොයාගත්තා සෝඩියම් සල්ෆේට් විතරක් ස්කන්ධය. ඊට පස්සේ මම දැන් මේක අඩු කරනවා. අපට හොයාගන්න පුළුවන් බේරියම් සල්ෆයිඩ් එහෙම නැත්නම් සෝඩියම් සල්ෆයිඩ් මවුල ගන්න. කොහොමද? මවුල ගන්න හොයාගන්න පුළුවන්. මේකෙන් මේක අඩු කරනවා. 0.45 බිඳුවෙන් අඩු කරනවා 0.233. ඒ එන ග්‍රෑම් ගාන සමානයිනේ බේරියම් සල්ෆයිඩ් කියන අවක්ෂේපයට. ඒක බෙදුවොත් එහෙම බේරියම් සල්ෆයිඩ් වල මෞලික ස්කන්ධය 217යි මම හොයාගත්තා. මට එනවා උත්තරය එතනත් 0.01 මවුල. ඒ කියන්නේ බේරියම් සල්ෆයිඩ් විතරක් ස්කන්ධය. දැන් මේක හොයාගත්තන බේරියම් සල්ෆේට් විතරක් ස්කන්ධේ නෝක. මේකෙන් මේක අඩු කරපුවාම එනවනේ බේරියම් සල්ෆයිඩ් ස්කන්ධය. සල්ෆයිඩ් එන්නේ කෙලින්ම සෝඩියම් සල්ෆයිඩ් වලින් හින්දා කෙලින්ම බේරියම් සල්ෆයිඩ් මවුල ගන්න කෙලින්ම සෝඩියම් සල්ෆයිඩ් මවුල ගන්නට සමාන වෙනවා. හරිය? ඊට පස්සේ මවුල ගන්න අපි මෞලික ස්කන්ධයෙන් බෙදුවා බේරියම් සල්ෆයිඩ් වල. දැන් මට ඊළඟට හොයාගන්න පුළුවන් එහෙනම් සෝඩියම් සල්ෆයිඩ් මේ තිබිච්ච ස්කන්ධ කීයද? 0.01 මවුල වැඩි කරන්න ඕනේ. කීයද මෙයා එයාගේ මෞලික ස්කන්ධය 126යි ග්‍රෑම් මවුලයට. එතකොට වාට එනවා 0.126 ග්‍රෑම් කියලා. හරි. දැන් අපි හොයාගත්තා මෙයාගේ ස්කන්ධය හොයාගත්තා කාගේද? ඉන්න බලන්න පෑනක් හොයාගන්න. මෙයාගේ ස්කන්ධය හොයාගත්තා සෝඩියම් සල්ෆේට් ස්කන්ධය 0.142 ග්‍රෑම්. මෙයාගේ ස්කන්ධය හොයාගත්තා 0.126 ග්‍රෑම්. දැන් ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය හොයාගන්න පුළුවන්. මම මෙහෙම හොයාගන්නවා. M සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය පේනව නේද මේක? මේ දෙක එකතු කරලා අර මුළු ගාණෙන් අඩු කරමු. 0.853 ඍණ 0.142 ධන 0.126. ඔන්න ඔය විදිහට ගමු. උත්තරේ එනවා 0.585 ග්‍රෑම් කියලා. එහෙනම් NaCl 0.585 ග්‍රෑම් බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය 58.5 ග්‍රෑම් මවුලයට. සුළු වෙලා ලස්සනට උත්තර එනවා 0.01 මවුල. හරි. දැන් මාගාව තියෙනවා අපෙන් අහන්න සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සල්ෆේට්, සෝඩියම් සල්ෆයිඩ්
මවුල ගණන් අතර අනුපාතය නේ. හැබැයි මවුල ගණන් ටික කොහොමද වෙන්නේ? හැබැයි මවුල ගණන් ටික වෙන්නේ අපි හොයාගත්තා 0.01 0.01 මෙතන 0.01. ඒ කියන්නේ 10ට 1ට 1. මේක තමයි අනුපාත. 10ට 1ට 1. ඒතර අපෙන් අහලා තියෙන්නේ ඔය පිළිවෙලටමද කියලා බලමු චුට්ටක් ප්‍රශ්නේ දිහා. සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සල්ෆේට්, සෝඩියම් සල්ෆයිඩ් හරි. එහෙනම් 10ට 1ට 1 උත්තරේ තියෙන්නේ. තුන්වෙනි උත්තරේ 50ක් විතර ළමයි මේ තුන්වෙනි උත්තරේට ලකුණු කරලා තිබ්බා. හරි. එතකොට ගණන් ටිකක් හදන්න තියෙනවා. හැබැයි සුළු වෙන විදිහට මම ගාන නිර්මාණය කළේ. ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉවසීමෙන් ගාන හදන්නයි ඕනේ. ඔය જાතිය ගණන්. අපි දැනගන්න ඕනේ මේ අවක්ෂේපේ දිය වෙන කතාව නේ. ඒවා ඉනෝගනික් දෙනවා. අනිත් එක මවුල ස්ටොයිකියෝමෙට්‍රික අනුපාත හසුරවා ගැනීමේ හැකියාව. මම බෝඩ් එක මකනවා. ඔයා වෙලාව අරගෙන මෙන්නම දැන් අපි යනවා ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. මේකත් හුඟක් දෙනෙක් වරද්දන් තිබිච්ච කාරණාවක් මම දන්නේ ඇයි කියලා. මොකද මේක හරි කොමන් ප්‍රශ්නයක්. Cu2+ අයනය ඔක්සිහරණය කරන්න. ඒ කියන්නේ Cu2+ ඔක්සිහරණය කරන්න පුළුවන් Cu1+ බවට. මේක කරන්න පුළුවන් එක්කෙනෙක් තමයි Ki. Ki දාපුවම අනිත් ඵලය තමයි I2. අනිත් විදිය තමයි මොකක්ද දැම්මොත් SO2 දැම්මොත් සල්ෆේට් විදිහට SO2 ඔක්සිකරණය වෙනකොට Cu2+ Cu1+ බවට පත් වෙනවා. මේකත් උගන්වනවා ඕගොල්ලන්ට D1 වෙදිත් උගන්වනවා කොපර් වලදී SO2 පාඩමේදී මේක උගන්වනවා. ඉන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ 2 සහ B සහ C තමයි උත්තරේ. ඒ කියන්නේ උත්තරේ 2. B සහ C. 12.9ක් වගේ බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි මේක ලකුණු කරලා තිබ්බේ. පස්වෙනි උත්තරේ තමයි ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය වෙලා තිබ්බේ. මේ ඔක්සලේට් අයනට එහෙම මේ වැඩේ කරන්න බෑ. H2S ට මේ වැඩේ කරන්න H2S දැම්මොත් කොපර් ධන දෙක අයන ද්‍රාවණයකට කොපර් සල්ෆයිඩ් අවක්ෂේපය හම්බෙන්නේ. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට 16 උත්තරේ BC ඒ කියන්නේ උත්තරේ 2. මේකත් හුඟ දෙනෙක් වරද්දගෙන තිබිච්ච දෙයක්. ඒ කියන්නේ ඉනෝගනික් වල තියෙන රියැක්ෂන් මහ ගොඩක් නැහැනේ. ওই ටික පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න. කොලයක එහෙම ලියන්න ඔය ඉන්න ගමන්. පීගුණුව කියලා මේ පිටු 1000ක විතර පොතක් නැහැනේ ඔයාලා ගාව. ඒ ටික ප්‍රතික්‍රියා ටික හොඳට පාඩම් කරන්න. හරි ඒක යන්තම් ඔළුවට දාගත්තාම මේ වගේ ප්‍රශ්නකදී මතක් වෙලා එනවා. හරි දැන් ලියා ගන්න ඕක මතක් කරගන්න. හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. බියුට් 2 අයින් සහ බියුට් 1 අයින්. බියුට් 2 අයින් කියන්නේ මේක. බියුට් 1 අයින් කියන්නේ මේක. බියුට් 1යි. ඒතර මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් විදිය තමයි දැන් බ්‍රෝමීන් CCl4 දැම්මොත් බ්‍රෝමීන් මෙතනට හතරටම සම්බන්ධ වෙනවා මෙතනට සම්බන්ධ වෙනවා බ්‍රෝමීන් දියට විවරණ වෙනවා. ඒක ගන්න බෑ වෙන් කරලා අඳුර ගන්න. හැබැයි NaNH2 සෝඩියම් සෝඩියමයිඩ් දැම්මොත් එහෙම ඔයා දන්නවා මේ ඇමෝනියා පිට වෙමින් මෙතනට සෝඩියම් සම්බන්ධ වෙනවා. මේකට අපි කියනවා අග්‍රස්ත H එකක් නැත්නම් ආම්ලික H එකක්. මෙන්න මේ ආම්ලික H දක්වන ප්‍රතික්‍රියා කීපයක් තියෙන විශේෂය ඔයා දන්නවා. සෝඩියමයිඩ් දැම්මොත් එහෙම වායුවක් පිට වෙනවා ඇමෝනියා. වායුව අපිට ඇමෝනියා වායුව නෙස්ල ප්‍රතිකාරකයේ පොඟොපු පෙරහන් පත්‍රකින් අඳුර ගන්න පුළුවන්. මෙතන සෝඩියම් ලවණය බවට පත් වෙනවා. මෙයා එහෙම ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. එතකොට B හරි. ඇමෝනිය සිලනයිට්‍රේට් දැම්මොත් වෙන්නේ මොකද්ද? ඇමෝනිය සිලනයිට්‍රේට් දැම්මොත් උත්තරේ වෙන්නේ ඇමෝනියම් සිලනයිට්‍රේට් දැම්මොත් ඔව් සුදු අවක්ෂේපයක් ඇති වෙනවා මෙයා. නේ මොකද්ද හැදෙන සංයෝගය? ඔන්න ඔහම සහසංයෝජ බන්ධනයක් තියෙන එක නේ. ඔන්න ඔය විදිහේ අවක්ෂේපයක් ඇති වෙනවා. මෙයා එවැනි දෙයක් කරන්නේ නැහැ. ඊළඟට ඇමෝනියම් මෙයා දානවා. ඇමෝනියම් කියන්නේ ඇමෝනියා එක CuCl දැම්මොත් නැත්නම් Cu2Cl2 දැම්මොත් කොපර් සම්බන්ධ වෙයි. එහෙම වෙලා මේ ගරුණතු පාට අවක්ෂේපයක් හම් වෙනවා. නමුත් මේ දීලා තියෙන්නේ මේක නෙමෙයි.
බලන්න D වලට දීලා තියෙන CuCl2 ඒ කියන්නේ කොපර් ධන දෙක ක්ලෝරයිඩ්. ඒක මෙවැනි ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒතර උත්තරේ විදිහට B සහ C තමයි ගොඩක් දෙනෙක් රැවටිලා මේ ලකුණු කරලා තිබ්බා. ඒ කියන්නේ දකින්න ඇති CuCl වගේ නැත්නම් Cu2Cl2 වගේ දකින්න ඇති D වරද්දගෙන තිබ්බා. B සහ C තමයි හරි උත්තරේ. BC කියන්නේ උත්තරේ දෙක ආයෙසරයක් නේ. හරි. පහසු ප්‍රශ්නයක් ඈ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. දැන් හයිඩ්‍රජන් හේලයිඩ් HCl HBr HF HI මේ පිළිබඳව කර ඇති ප්‍රකාශ මේ ප්‍රකාශ වලින් මොනවාද හරි කියලා අහනවා. HCl සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා නොකළද? ඔව් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. HBr සහ HI සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔව්. HBr සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා SO2 ලබා දෙනවා. Br2 පිට කරනවා. සාන්ද්‍ර සල්ෆියුරික් HI එක ප්‍රතික්‍රියා කරපුවාම I2 ලබා දෙමින් H2S ලැබෙන්නේ. මේ ප්‍රතික්‍රියාව හරි ජනප්‍රියයි P ගුණුවේ ප්‍රතික්‍රියා අතර. නිතර අහනවා එක්සෑම් එකේ. එතකොට මේ නොකරයි කියලා මෙහෙම තියෙන්නේ. HCl සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා නොකරද? HCl සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරන්න ඒක හරියි. HBr සහ HI සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරයි. එතකොට ඒක හරි. ඒ කතාව ප්‍රතික්‍රියා කරයි කියලා තියෙන හින්දා ඒක හරි. HF හැර සෙසු හයිඩ්‍රජන් හේලයිඩ් ජලීය ද්‍රාවණවලදී ප්‍රබල අම්ල ලෙස හැසිරෙයි. ඔව් ඒකත් හරි. HF කියලා කියන්නේ දුබල අම්ලයක්. අනිත් ඔක්කොම මේ හයිඩ්‍රජන් හේලයිඩ් ප්‍රබල අම්ල. ඒක හරි. HF සම්මත උදාසීනීකරණයේදී පිටවන තාපයට වඩා සෙසු හයිඩ්‍රජන් හේලයිඩ් සම්මත උදාසීනීකරණයේදී පිටවන තාපය වැඩි කියන එක වැරදි. HF දුර්වල අම්ලයක් වුණත් F- අයනයේ සජලන එන්තැල්පියේ විශාලත්වය නිසා එතන උදාසීනීකරණයේ එන්තැල්පියේ විශාලත්වය HF ගේ වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා C ප්‍රකාශය වැරදි. මෙම හයිඩ්‍රජන් හේලයිඩ් වල විකරණ එන්තැල්පිය HCl ට වඩා HF ට වඩා HCl ගේ අඩුයි. ඊට වඩා HBr ගේ අඩුයි. ඊට වඩා HI ගේ අඩුයි කියලා එහෙම තියෙනවා. මේක හරි. මේ පිළිවෙලට මේ බන්ධනය කඩන්න ලේසි වෙනවා. බන්ධන දිග අඩු වෙනවනේ. දැන් HF කියපුවම ඔය වගේ සයිස් බන්ධනයක් නේ සෙට් වෙන්නේ. හරි. HI කියපුවම ඔය වගේ. කියන I පරමාණු බන්ධන දිග ලොකු වෙනවා මේ. බන්ධන දිග ලොකු වෙද්දී කැඩෙන්න ලේසි. කාණ්ඩේ පහළට යනකොට මේ හයිඩ්‍රජන් හේලයිඩ් වල මේ මොනවාද? ඒ කියන්නේ ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන්න හේතුවකුත් වෙනවා ඔක. එතකොට මේ පිළිවෙලට අඩුවේ කියලා තියෙන්නේ හරි. එතකොට ඒක හරි. එතකොට හරි උත්තර A හරි. B හරි. D හරි. උත්තරේ 5. A B D උත්තරේ 5. හරි උත්තර නෙහන්. Aත් හරි, Bත් හරි. C වැරදි, D හරි. උත්තරේ 5. 37ක් ලකුණු කරලා තිබ්බා උත්තරේ 5 කියලා. ඊළඟට අපි කොලයක් පෑනක් ළඟ තියෙනවා නම් නැත්නම් පැන්සලෙන් ලියා ගන්න පුළුවන් මේ පාටවල් ටික මම කියනවා 19 වෙනි ප්‍රශ්නේ. A කියන වර්ණේ තියෙනවා යකඩවල ධන දෙක එක්ව සංකීර්ණයේ ලාකොළ. නිකල් වල ධන දෙක එක්ව සංකීර්ණය එකත් කොළ පාට. එතකොට A හරි ආසන්න වශයෙන් සමාන වර්ණ පෙන්වනවා කියන එකට. B බලමු. ක්‍රෝමියම් වල ඇම්මීන් සංකීර්ණයේ අලුත් සිලබස් එකේ ගුරුවත් පොතට අනුව ක්‍රෝමියම් ඇම්මීන් සංකීර්ණයක් හදන්න නැහැ. නමුත් ද්‍රව ඇමෝනියා මාධ්‍යයේදී එහෙම සංකීර්ණයක් හැදෙනවා. පරණ සිලබස් එකේ තිබුණා ඒ ගැන විස්තර. කොහොමත් නිල්දම් පාට වගේ පාටක් තමයි ජලීය මාධ්‍යයේදී අපි පොඩ්ඩක් ක්‍රෝමියම් වල ඇම්මීන් සංකීර්ණය හැදිලා තියෙද්දි අපි දකින්නේ. ඒකට හේතුව ක්‍රෝමියම් වල ඇම්මීන් සංකීර්ණය හදන්න විශාල ඇමෝනියා සාන්ද්‍රණයක් ඕනේ. එතකොට ජලීය ඇමෝනියා පුළුවන් තරම් එකතු කරපුවාම ඔය CrNH3 6x2+ කියන ඇම්මීන් සංකීර්ණය හැදෙනවා පොඩ්ඩක්. මම ඒක හදලා තියෙනවා. මම නම් ප්‍රැක්ටිකලි දවසක කරලා පෙන්නන්නම්. ක්‍රෝමියම් ධන 3 ද්‍රාවණයකට තාම සාන්ද්‍ර ඇමෝනියා විශාල ප්‍රමාණයක් එකතු කරපුවාම
ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවයේ නැඹුරුව මේ ආපස්සර තියෙන නැඹුරුව තමයි වැඩි, ඉදිරියට තියෙන නැඹුරුව අඩුයි. ඒ කියන්නේ සමතුලිතතා නියතේ ගොඩක් පොඩි එකක් වෙන්නේ නැති. එහෙම වුණාම මේ ඇම්මීන් සංකීර්ණය හැදෙන්නේ බොහොම පොඩ්ඩයි. ඵලදාව බොහොම පොඩ්ඩයි. ඕකනේ. මේක හැදෙනවා, හැදෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ජලීය මාධ්‍යයේදී චුට්ටක් හැදෙනවා. නමුත් වැඩිපුර තියෙන්නේ ක්‍රෝමියම් ඉස්සල්ලාම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා හැදෙන මොනවාද? ක්‍රෝමික් හයිඩ්‍රොක්සයිඩ් තමයි අපි වැඩිපුර දකින්නේ. ඒතර මේක මත මේක දකිද්දී නිල්දම් පාටට තමයි ක්‍රෝමියම් වල ඇම්මීන් සංකීර්ණය දෘශ්‍යමාන වෙන්නේ. ඒකේ එකඟතාව ඊට පස්සේ කිව්වා ද්‍රව ඇමෝනියා දැම්මොත් ක්‍රෝමියම් වලට මෙතන හැදෙන ඇම්මීන් සංකීර්ණය කහ පාට වෙනවා කියලා. ඒකත් හරි. නමුත් ජලීය මාධ්‍යයේදී කලින් සම්මත වෙලා තිබුණේ විභාග දෙපාර්තමේන්තුවෙන් එවපු මූලාකෘති ප්‍රශ්න පත්‍රයක පවා තියෙනවා මේක නිල්දම් පාටයි. කොහොම හරි ඊළඟට තියෙන්නේ කොබෝල්ට් වල ධන 3 ඇම්මීන් සංකීර්ණය තැඹිලි දුඹුරු පාටයි ඒක. තැඹිලි දුඹුරු. ඒතකොට තැඹිලි දුඹුරු සහ නිල්දම් කහ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට B උත්තරයක් විදිහට අපිට ගන්න බෑ. C වල කොබෝල්ට් ක්ලෝරෝ සංකීර්ණය තියෙනවා නිල් පාටයි. කොපර් ක්ලෝරෝ සංකීර්ණය කහ පාටයි. නිල් සහ කහ. ගැළපීමක් නැහැනේ. D වල කොපර් වල ඇක්වා සංකීර්ණය ධන දෙකෙන් නිල් පාටයි. මැංගනස් වල ක්ලෝරෝ සංකීර්ණය කහ කොළ පාට වගේ වෙන්නේ. එතන සම්බන්ධිකුත් නැහැ. උත්තරේ එතනටත් පහ. ඒ විතරයි උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ අහනවා ජලය සමග හයිඩ්‍රජන් බන්ධන ඇති කර ගන්න පුළුවන් කට්ටිය. මම පොඩ්ඩක් ඔය ටික ඇඳලා වෙන්නන්නම්. කොහොමද හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ කියලා. ෆෝමැල්ඩිහයිඩ් මුලින්ම ඉන්නවා ෆෝමැල්ඩිහයිඩ්. මේ ජලාණුත් එක්ක මෙන්න මෙහෙම හයිඩ්‍රජන් බන්ධන හැදෙනවා. මේ එකසාර යුගල පාවිච්චි කරනවා. හින්දා ඒක හරි. ෆෝමැල්ඩිහයිඩ් වතුර ටිකක් දිය වෙන්නෙත් ඒක හින්දා. පීනෝල් වලට පුළුවන්. ඔව් මේ තියෙන පීනෝල් වල බෙන්සීන් වලය. මේ තියෙන්නේ මේ ජලාණුව ඔන්න බලන්න. එතකොට එතනත් මෙහෙම H බන්ධන ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පුළුවන්. හරිනේ? හරි. ඊට පස්සේ CHCl3 ට කිසිම හැකියාවක් නැහැ ජලාණුව එක්ක H බන්ධනයක් හදාගන්න. ක්ලෝරෝෆෝම් හැකියාවක් නැහැ. ඒ හින්දා ඒක අපිට පිළිගන්න බෑ. ඊළඟට ඊතර ඉන්නවා. දැන් ඊතර සාමාන්‍යයෙන් ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් ඊතරයක ව්‍යුහයේ ඔය වගේ කසාර යුගල් දෙකක් තියෙනවා. ඔව් H බන්ධන හදන්න පුළුවන්. ආందోලනාත්මක ප්‍රශ්නයක් තමයි. තව කතා ගොඩක් තියෙන හින්දා H බන්ධන හදන්න පුළුවන් හැකියාවක් තිබ්බත් ඊතර ජලයේ එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. හරි? එතකොට මෙතන උත්තර 1 2 3ක් තියෙනවනේ. පහනේ උත්තරේ A B D. A B D උත්තරේ පහ. හරි. ඊළඟට අපි අවසාන MCQ පහට දැන් ඇවිල්ලා තියෙන්නේ. ආම්ලික ඩයික්‍රොමේට් අයන ද්‍රාවණයක් SO2 මගින් ඔක්සිහරණය කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබේ. සාමාන්‍යයෙන් විද්‍යාගාරයක ඔය පරීක්ෂණ කරලා තියෙනවා. නැත්නම් අඩුතරමේ අර ෆන්ඩමෙන්ටල් ස්ටඩීස් කියලා YouTube channel එකක් තියෙනවා. මූලික අධ්‍යයන ආයතනය කියලා ලංකාවේ. මේ හන්තානේ තියෙනවා. ඒකෙන් දාලා තියෙනවා වීඩියෝස් වගේ ඩීගොනුවට අදාළව. අඩුතරමේ ඒ ටිකවත් බලන්න පොඩි මම පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ ගෲප් එකේ දාන්න ඒ ලින්ක්ස් ටික ලස්සන ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. චුට්ටක් දැකලා ඉන්න. එතකොට මේ වගේ ප්‍රශ්න වලට නිවැරදි උත්තර ලබා දෙන්න පුළුවන්. සමහර ඒවා සෛද්ධාන්තික දැනුමින් විතරක් හිතන්න ගියොත් වරදිනවා. හරි මේ වගේ අවස්ථාවක් නේ. එතකොට ආම්ලික ඩයික්‍රොමේට් අයන ද්‍රාවණය Cr2O7 2- ඔයා දන්නවා ඕක Cr3+ බවට පත් වෙනකොට SO2 පත් වෙන්නේ SO4 2- බවට. කොහොමද වෙන්නේ? හරි. එතකොට උතන ඔය ලැබෙනවනේ ක්‍රෝමික් අයන. ඒ ක්‍රෝමික් අයන දැන් මාධ්‍ය ආම්ලික කරන්නත් එපා. මේකේ හරියටම සමීකරණ ලිව්වොත් 14යි H+ ධන තවමද 6යි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට 7ක් ජලය මේ පැත්තට ගත්තොත් එකක් H+ ධන දෙකක් H2O ධන දෙකක් ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට නේද? දෙකක් කොහොමද එන්නේ? ඒක බැලන්ස් කරපුවාම එනවනේ සමීකරණයක්. එයාට එතන ලැබෙන මේ Cr3+ අයනය
මෙන්න මෙහෙම ඉන්නවද කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද මෙන්න මෙයාගේ පාට ඔව් ඇත්ත මෙයාගේ පාට නිල් දම්. මෙයාගේ පාට නිල් දම්. ඒක හරි. නමුත් මාධ්‍ය ආම්ලික කරන්න මාධ්‍යයට එකතු කරනවනේ විවිධ අම්ල. එක්කෝ සල්ෆියුරික් ටිකක් නැත්නම් සමහර විට HCl චුට්ටක් නැත්නම් ඒ වගේ නයිට්‍රික් අම්ල එකතු කරොත් නම් ওই ගැටලුව එන්නේ නැහැ. අපි සල්ෆියුරික් සහ HBr HCl වගේ අම්ල එකතු කරොත් මෙන්න මේ ක්‍රෝමියම් වල ඔය ඇක්වා සංකීර්ණය OH2 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 මේ ඇක්වා සංකීර්ණයේ මේ ජලාණු 6 ඔහොම තියෙනකම් පාට නිල් දා. හැබැයි එකක් හරි ඔය ක්ලෝරෝ විදිහට එහෙම නැත්නම් සල්ෆේට් විදිහට බන්ධ කාණ්ඩ මේකට සම්බන්ධ වුණොත් කොහොමද සම්බන්ධ වෙන්නේ? මාධ්‍ය ආම්ලික කරන්න අපි මාධ්‍ය දෙක එකතු කරනවා අම්ල. ඒවෙන් එකතු වුණොත් මේකේ පාට මොකද්ද? කොළ පාට වෙනවා. ඒ හින්දා ඔයා මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනකොට ප්‍රතිඵල විදිහට ලැබෙන Cr3+ අයන ද්‍රාවණය කොළ පාට ද්‍රාවණයක් විදිහට ඔයාට පේනවා. ඒකට හේතුව තමයි මෙතන තියෙන්නේ මේ සංකීර්ණය නෙමෙයි හින්දා. ඒ සංකීර්ණයේ තිබුණා නම් නිල් දම් පාටක් පේන්නේ. ඒතර කියනවා ආම්ලික ඩයික්‍රොමේට් අයන ද්‍රාවණයක් SO2 මගින් ඔක්සිහරණය කරන විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබේ. හරි. ජලීය මෙන්න මේ සංකීර්ණය කොළ පැහැෙන් දිස්වේ එක වැරදි. ඒක නිල් දම්. නමුත් මෙතන ලැබෙන්නේ ඕක නෙමෙයි. එතකොට සත්‍යයි අසත්‍යයි උත්තරේ 4 උත්තරේ 4 විදිහට ලකුණු කරලා තිබෙ 9ක් තරම් බොහොම පොඩි දෙනෙක් මේක හරිම ප්‍රාථමික දෙයක්. ප්‍රැක්ටිකල් එකේදී අපි දකිනවා මේකට හේතුව ටීචර් කියනවා පන්තියේදී තියරි විතරක් ඉගෙන ගත්තට බෑ ඉතින්. වැඩිම ජනප්‍රියම උත්තරේ උනේ උත්තරේ 3. ඒ කියන්නේ උත්තරේ 3 කියලා කියන්නේ සත්‍යයි නෑ. සත්‍යයි අසත්‍යයි නේද මං කිව්වේ උත්තරේ. පළවෙනි ප්‍රකාශය සත්‍යයි දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. සත්‍ය අසත්‍ය කියන්නේ උත්තරේ 3 නේ. උත්තරේ 3 45යි 145ක ප්‍රතිශතයක් ලකුණු කරලා තිබ්බා. හරි. ඔව් මම කලින් කිව්වා වැරදි. හරි. ඒතර උත්තරේ වෙන්නේ සත්‍යයි අසත්‍යයි. උත්තරේ 3. හරි. ඊළඟට CH3CH2Cl වලට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට එතනෝල් හම්බ වෙනවද කියලා අහනවා. බලමු ලියමු. CH3 CH2 Cl මෙයාට NaOH එකතු කරපුවාම CH3 CH2 OH ලැබෙනවා. ඔව්. මෙතන මෙන්න මෙයා ඇවිල්ලා මෙතන නියුක්ලියෝෆයිලේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙයා ඉවත් වෙනවනේ උතනින් ඔය විදිහට. මේ ඉවත් වෙලා යන ක්ලෝරයිඩ් අයනය එයත් නියුක්ලියෝෆයිලයක්. එතකොට මේ නියුක්ලියෝෆයිල දෙක අතර තරංගයක් හට ගන්නවා වගේ එකක් වෙනවනේ මෙතන. වඩා හොඳ නියුක්ලියෝෆයිලේ සම්බන්ධ කරගන්න. ඒ තරංගෙදී ක්ලෝරයිඩ් පෙරදෙනවා. ඒකයි එයා යන්නේ. එයා යනවා. ඒවා හොඳ ලීවිං ගෲප් එකක්. ඉවත් වීමේ කාණ්ඩයක්. මෙයා නියුක්ලියෝෆයිලේ විදිහට ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙනවා. නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. එතකොට එතනෝල් හැදෙන බව ඇත්ත. Cl- ට වඩා OH- හොඳ නියුක්ලියෝෆයිලයක් නිසා තමයි මේ ප්‍රතික්‍රියාව මෙහෙම වෙන්නේ. එහෙම නැත්තම් එහෙම මෙයා හොඳ නියුක්ලියෝෆයිලයක් නෙමෙයි වුණා නම් මෙයා හැදෙන්නේ නැහැ. මෙයා එනවා ඇවිල්ලා පැදිලා යනවා. හරි. එතකොට උත්තරේ ඇවිල්ලා සත්‍යයි. ඔව් දෙවෙනි එකත් සත්‍යයි පැහැදිලි කරලා දෙනවා. උත්තර 1 148ක් ලකුණු කරලා තිබ්බා උත්තර 1ට. ඊළඟට නයිට්‍රයිට් අයන ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එකතු කිරීමේදී දුඹුරු පාට වායුවක් ලැබෙනවද කියලා අහනවා. ඔව්. ඒක හරි. දුඹුරු පාට වායුවක් ලැබෙනවා. කොහොමද දුඹුරු පාට වායුවක් ලැබෙන්නේ කියලා බලන්න ඕනේ. HCl ධන NaNO2 සෝඩියම් නයිට්‍රයිට් NaCl ධන HNO2 ඔය HNO2 කියන අම්ලය බිඳෙනවා H2O NO ධන NO2 වායු දෙකක් ලැබෙනවා. මේ ලැබෙන NO වාතයේ තියෙන O2 එක ප්‍රතික්‍රියා කරලා නැවත NO2 ලැබෙනවා. ඕනනම් එහෙම ප්‍රතික්‍රියාවල් ලියන්නත් පුළුවන්. නමුත් ඔතන NOයි NO2යි දෙකම ලැබෙනවා කියන එක හරිද ළමයි දැනගෙන ඉන්න ඕනේ. ඒතර මෙතන කියනවා දුඹුරු පාට වායුවක් පිට වේ වූ සත්‍යයි.
HNO2 අම්ලය ඉතා අස්ථායී අම්ලයක් බැවින් යහුසුලුවම වායුමය ප්‍රභේදය ලෙස යහුසුලුවම එකම වායුමය ප්‍රභේදය ලෙස NO2 සහ අමතර වශයෙන් ද්‍රව ජලයේ සාදමින් වියෝජනය වේ. ඒක වැරදි. NO හැදෙනවා කියන එක ඔයා තහවුරු කරගන්න ඕනේ. NO නැවත O2 එක ප්‍රතික්‍රියා කරලා NO2 හැදෙන එක ඒක වෙනම කතාවක්. ඒකත් උතර වෙනවා. සත්‍යයි අසත්‍යයි උත්තරේ තුන විදිහට ලකුණු කරන්න ඕනේ. 53ක් නිවැරදි උත්තරේ අරගෙන තිබුණා. දැන් අපි ඊළඟට යන්න සූදානම් වෙන්නේ 24 වෙනි ප්‍රශ්නේ. අවදි උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකදී ඩයිනයිට්‍රජන් සාම්පලයක් අධික පීඩනයට භාජනය කිරීමේදී සම්පීඩතා සාධකය එකවන අවස්ථාවක් පැමිණිය හැකිද කියලා අහනවා. ඔව් පැමිණෙන්න පුළුවන්. මෙන් බලා ගන්න ඒක ලැබෙන විදිහ මේ සම්පීඩතා සාධකය එක අවස්ථාව ඔන්න ඔය වගේ තැනකින් පටන් ඔන්න ඔහම යනවනේ. මේ පැය ඉසෙන් මේක. එතකොට මේ NO2 වල සම්ප්‍රදාය සාධකයේ මුලදී අඩු පීඩන තත්ත්වයකටදී බොහොම අඩු වගයක් එකට වඩා අඩු වගයක් එන්න පස්සේ වැඩි වෙන සීන් එකක් ඔයා දන්නවා. එතකොට මෙන්න මෙතනදී తాවකාලිකව Z සමාන එක වෙන අවස්ථාවක් උදා වෙනවා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ සම්ප්‍රදාය මේක පීඩනය මේ පැත්තට මේ අක්ෂය පීඩනය මෙතනදී වායුව හිටි හැටියෙම පරිපූර්ණ තත්ත්වයට එනවද කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. නෑ එහෙම වෙන්නේ නෑ. මෙතනදී වෙන්නේ වායු අණු අතර තියෙන ආකර්ෂණ බල වායු අණු අතර තියෙන විකර්ෂණ බල වලට සමාන වෙලා විභව ශක්තිය බිඳුව වෙන අවස්ථාවේ තමයි මෙන්න මේ தත්ත්වය උදා වෙන්නේ. එහෙම වුණා කියලා එතනදී වායු අණුවක් සතු පරිමාව නැති වෙන්නේ නැහැ. ඒක කොහොමත් නැති කරන්න බෑනේ. ඒතර වායුව කොහොමත් පරිපූර්ණ වෙන්නේ නැහැ. තාත්වික වායු කියන්නේ තාත්වික වායුම තමයි කවදාවත් ඒවට පරිපූර්ණ වායුව වෙන්න බෑ. එතකොට පළවෙනි ප්‍රකාශය හරිය ඔව් එහෙම අවස්ථාවක් එනවා. ඉසෙට් අවස්ථාවක් එනවා. තාත්වික වායුක සම්ප්‍රදාය සාධකයේ එක වූ විට එය පරිපූර්ණ හැසිරීම පෙන්වනවා කියන එක නම් පිළිගන්න බෑ. මොකද පරිපූර්ණ හැසිරීමක් පෙන්වනවා නම් වායු අණුව සතු පරිමාව බිඳුව වෙන්න ඕනේ. එවන්නක් සිද්ධ වෙන්නේ නැහැ කවමදාවත්. එතකොට සත්‍යයි අසත්‍යයි උත්තරේ නැවතත් 3%ක් වගේ පොඩි දෙනෙක් තමයි මේ උත්තරේ ලකුණු කරලා තිබ්බේ. ඒ කියන්නේ මේවා ඔයා තව ඉගෙන ගන්න ඕනේ. මේවා විභාගයට අහන්න පුළුවන් පොයින්ට්ස්. 25 වෙනි ප්‍රශ්නේ සෝඩියම් නයිට්‍රේට් ද්‍රාවණයකට තනුක HCl එකතු කළ විට වායුවක් පිට වේ වර්ණවත් වායුවක්. ඔව් අපි කලින් ප්‍රතික්‍රියාවලිය එක හරි. HNO2 අම්ලය ස්වයන් සිද්ධව වියෝජනය වීමෙන් NO වායුව මුක්ත වේ. ඒකත් හරි. නමුත් දුඹුරු පාට වෙන්න හේතුව වර්ණවත් වෙන්න හේතුව NO2. ඒතර ප්‍රකාශ දෙකම හරි. නමුත් පැහැදිලි කරලා දෙන්නේ දෙවෙනි ප්‍රකාශයෙන් පළවෙනි ප්‍රකාශය. උත්තරය එතකොට කීයද වෙන්නේ? 2 වෙන්නේ. එහෙනම් අපි MCQ ටික සාකච්ඡා කරලා ඉවරයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඊළඟට නිකුත් කරනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය. මේ විදිහට අපි සතිපතා මේ වැඩසටහන කරගෙන යනවා. තව පුළුවන් තරම් යාළුවෝ මේ වැඩසටහනට එකතු කරගන්න. අපි වැඩේ දිගට කරගෙන යමු එහෙනම්. හරි. සුබ දවසක්.